මම හිතන්නේ හැමෝලගම 2014 පේපර් එක ඇති කියලා මම හිතනවා. මොකද අපේ සර් කෙනෙක් මේ ගෲප් එකට 2014 පේපර් එක දාලා තිබුණා. 2014 පේපර් එක මම හිතන්නේ හැමෝලගම ඇති නේද? නැති කවුරු හරි ඉන්නවනම් අපේ පොඩක් ගෲප් එකේ උඩ ගිහින් බලන්න මේ පේපර් එක තියෙනවා. එතකොට ඔයාලට ඒකෙන් පේපර් එක ගන්න පුළුවන්. අපි නම් බලමු සාකච්ඡා කරන්න බලමු පළවෙනි ප්‍රශ්නේ. මට ප්‍රශ්න ටික නම් මගේ ඒකෙන් මම ගත් එක හදපු එක විතරයි තියෙන්නේ. කාට හරි පුළුවන් ද පළවෙනි ප්‍රශ්නේ කියවන්න? අධ්‍යාපන මනෝවිද්‍යාව විශේෂ ශාස්ත්‍රය හඳුන්වා දෙන්න කියලානේ තියෙන්නේ නේද? විශේෂ ශාස්ත්‍රය කවරේදයි පෙන්වා දෙන්න. ලකුණු 6යි. ලකුණු 6. ඒකේ මේ පාරේ කොටස් දෙකයි. කොටස් දෙකයි. ගිය පාර කොටස් 3ක් තිබ්බත් නේද? ඔව්. වෙනස් වෙලා. වෙනස් වෙලා. අපිට මතකද දැන් අපි 2008 2009 ගත්තාම ඒකෙත් ටිකක් සැකස්ම වෙනස් වෙලා තිබ්බා. කාට හරි අයිඩියා එකක් තියෙනවද මේ සිලබස් චේන්ජ් වෙලාද එහෙම නැත්නම් මොනවා හරි වෙනස් වෙලාද පේපර් එකේ සැකස්ම කොයි අවුරුද්දද වෙනස් වෙලා තියෙන්නේ එහෙම කියලා අදහසක් තියෙයිද? බලපු කෙනෙක් ඔක්කොම පේපර්ස් මේ වෙනකම් දැන් මේ අවුරුද්දේ ගිය අවුරුද්දේ ආපු අයටත් ඇවිල්ලා තියෙන ප්‍රශ්න දෙකයිද නැත්නම් ප්‍රශ්න තුනයිද? එහෙම කියන්න දන්නවද කවුරු හරි? සමහර විෂයන් වල දෙකක් තියෙනවා සමහර ඒවායි තුනක් තියෙනවා. ඒකේ ඉච්චර ලොකුවට මිස් අපිට ගණන් ගන්න බෑ. ඔව්. ඒ කියන්නේ ඒක දෙන ලකුණු අරක 4යි 4 බෙදලා තියෙන්නේ. මේකේ 6යි 6 බෙදලා තියෙන්නේ. එච්චරයි. ඒ ලකුණු ප්‍රමාණය එකමයි. කොටස් අණු කොටස් වලට කරලා ඒකට අර අණු කොටස් කඩපුවම ලියන්න ඕන ප්‍රමාණය චුට්ටක් අඩු වෙනවා. එච්චරයි. වැඩි වෙන්නේ නැහැ. 2000 ලකුණු 6ක් තියෙනවා. ලකුණු 6ක් තියෙනවා. ඔය 2010 එක නම් මගේ 2016 එකේ තියෙන්නේ මේ ආකෘතියම තමයි. 2019 කොටස් 3ක් තියෙනවා. අවුරුදු දෙකකින් දෙකට සිස්ටම් එක වෙනවා ඇති. දැන් දෙකනේ වෙනස වගේ එන්නේ නේද? 2019 පේපර් එක ගන්න තියෙනවද ඒකේ? ඒ ලිස්ට් එකේ? ඔය ඒකෙත් තියෙන්නේ ප්‍රශ්න කොටස් දෙකයි. 2016 දක්වා විතරයි මගේ අතේ උපරිමේ තියෙන්නේ ඒකයි වැළුවේ. 19 තියෙන අර විදියට. ඒක අපිට කොටස් ගන්න වැඩක් නෑ. අපි ප්‍රශ්නෙට රෙඩි වුණා නම් එච්චරයි නේද මිස්ලා? ඔව්. අපි දැන් පළවෙනි ප්‍රශ්නේ බලමුකෝ. එහෙනම් අපේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ අධ්‍යාපන මනෝවිද්‍යාව විශේෂ ශාස්ත්‍රය පෙන්වන්නේ කියලානේ. එතකොට කවුරු හරි උත්තරයක් ලියපු එකක් තියෙනවද? ඔය ඒකට අපි කලිනුත් කතා කරලා තියෙනවා කතා කරා නේද? ඔව්. ඒකේ ප්‍රධාන කොටස් දෙකයි. මේ අධ්‍යාපන මනෝවිද්‍යාවේ විශේෂ ක්ෂේත්‍රයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ළමා සංවර්ධන මනෝවිද්‍යාව. අනිත් පැත්ත යනවා ඉගෙනුම් පිළිබඳ මනෝවිද්‍යාව. ළමා සංවර්ධන පැත්ත ආය මේ එක පැත්තකින් දෙන්න පුළුවන් ශාරීරික මානසික චිත්ත වේග සමාජීය සදාචාරමය කියලා. එහෙම නැත්නම් ආයෙ දෙන්න පුළුවන් పూర్ව නවජ ළමා මුල් ළමාවිය මධ්‍ය ළමාවිය නව යෞවුන්විය කියලා. එහෙමත් නැත්නම් ආය ළමා සංවර්ධන මූලධර්ම ආර්ය හා පරිසරය මේරීම හා පරිණතිය පෞරුෂ සංවර්ධනය පෙළඹීම. එතකොට මේ පෙළඹීම යටතේ න්‍යායන් කීපයක් පහක් විතර අපිට උගන්ලා තියෙනවා. අතන මේ අර పూర్ව අන්ත කරලා ඉන්නේ. හෙලෝ ආහා මාල්ලි මේ ඔයා මං ඉතින් මේ ෆෝන් එකෙන් කරන්නේ කියලා. අනේ 130 චුට්ටක් මයික් මියුට් කරගෙන කතා කරනවද? ඔව් අපිට 130 මම යාළුවෙකුට කියලා ගෙන්න ගත්තා. සර් එතකොට මේ අපි අර මැඩම් දීලා තියෙන chart එක එහෙම මැන්දට කමක් නැද්ද නැත්නම් ඒක විස්තර කරන්න වෙයිද? නෑ මේකේ අහන්නේ මේ කවරේදයි පෙන්වන්න කියලානේ. එතකොට chart එක විතරක් ඇති. එතනින් එහාට ආයෙ විස්තර අවශ්‍ය නැහැ. හරි හරි අපි chart එක අර ඉගෙනුම් පිළිබඳ මනෝවිද්‍යාව තියෙනවා. අර අධ්‍යාපන ක්‍රියාවලීන් සහ අධ්‍යාපන න්‍යායන් ගැන තියෙනවා. ඒ සම්පූර්ණ මේ chart එක ගහුවා නම් ඇති. 2008 තමයි නේද සර්? 2008 පළවෙනි ප්‍රශ්නේ 2008 නේද? ඔව්. ඔව් 2009 පළවෙනි ප්‍රශ්නේ තිබ්බා වගේ මතකයි. 2008ත් එක තිබ්බා.
එහෙනම් ඒ ප්‍රශ්නේ ගැටලුවක් නෑ. ඊළඟට තියෙන්නේ ගුරුවරයෙකුට සාර්ථක වීමට අධ්‍යාපන මනෝවිද්‍යාව වැදගත් වන ආකාරය. ඒකට කොහොමද? කවුරු හරි විස්තර කරලා දෙන්න පුළුවන්ද කාට හරි? ඒකත් ඒ ටියුට් එකේම තියෙනවා. එතනම අපි ඕකත් කලින් කතා කරා. ළමයාගේ අර ස්වභාවය අවබෝධ කරගන්න, නැති වැඩන ආකාරය තේරුම් ගන්න, ඉගෙනුම් රටා අධ්‍යයනය කරන්න, ඉගෙනුම සඳහා පොළඹව ගන්න, රුචිකම් අභියෝගතා හඳුනගෙන සංවර්ධනය කරන්න, විශේෂ අවශ්‍යතා තියෙන දරුවෝ අඳුන ගන්න, ඉගැන්වීම් න්‍යායන් හා උපක්‍රම දැනගන්න, ඉගෙනුම් මාරුවක් ඇතිවන විදිහට උගන්වන්න, ළමයින්ට අවශ්‍ය ළමයින් සඳහා උපදේශාත්මක එහෙම නැත්නම් මේ මාර්ගෝපදේශන වැඩසටහන් වලට සම්බන්ධ කරන්න, අනිත් එක ළමයින්ගේ නිපුණතා ඇගීම් සාර්ථකව සිද්ධ කරන්න කාර්යයක් මේ ඒ කාර්යයට, අනිත් එක තමයි සාර්ථක පන්ති කළමනාකරණයකට. තව අපිට ඕන නම් ඉතින් මේ පොදුවේ ගන්න පුළුවන් මේ අපිට පාසල් ප්‍රජාව සමග සාර්ථකව සම්බන්ධතා ඇති කරගන්න අවශ්‍ය වෙනවා. තමන් පිළිබඳ ස්වයං අවබෝධයක් ලබා ගන්න, තමන් දක්ෂද දුර්වලද මධ්‍යස්ථ ගුරුවරයෙක්ද කියලා දැනගන්න පුළුවන්. ඒත් එක්කම ඉතින් මේ අර තව පෙළ පොත් හදන්න, ප්‍රශ්න පත්‍ර හදන්න, කාලසටහන් හදන්න, මේ පාසලේ එහෙම නැත්නම් සමාජ නායකත්වයේ විදියට ගන්න පුළුවන්. මනෝවිද්‍යාව වැදගත් වෙනවා. හැම දෙයකටම වැදගත් වෙනවා. මම හිතන්නේ අපේ ටීචර්ස් අපිට ඒක ගොඩක් කීප පාරක්ම ආව නිසා ඒක ලියා ගන්න පුළුවන් වෙන්නේ. අපි 2008ත් කතා කරා, 9ත් කතා කරා, දැන් 14ත් ආවනේ. අපි ඊළඟ ප්‍රශ්නේ බලමුද? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ළමා සංවර්ධනය හා වර්ධනය අතර වෙනස නේද? තිබ්බ එහෙම ප්‍රශ්නයක්. මම කෙටියෙන් තමයි හැදුවේ. ඒ වගේ එකක් නේද? අපි ඕකත් මම හිතන්නේ ඊට කලින් කතා කරා ළමා සංවර්ධනය හා වර්ධනය ගැන. එහෙම මතක කෙනෙක් ඉන්නවනම් චුට්ටක් විස්තර කරලා දුන්නා නම් දැන් අද එකතු වෙච්ච අයට මතක් කරගන්න ළමා සංවර්ධනය කියන්නේ මොකක්ද, වර්ධනය කියන්නේ මොකක්ද කියලා. ඒකේ කොටස් දෙකක් දෙපැත්තට කරලා කියන්නද වර්ධනය සංවර්ධනය කියන එක? ඔව් කියන්න සර් කියන්න. වර්ධනය පැත්තට ප්‍රමාණාත්මකයි. වර්ධනය සංවර්ධනයට පදනම් වෙනවා. ඉස්සරලා ළමා වර්ධනය මොකද්ද සංවර්ධනය මොකද්ද කියලා චුට්ටක් වාක්‍යයකින් අර්ථ දක්වලා ඊට පස්සේ වෙනස්කම් ලියන්න වෙන්නේ නේද? ඔව් ඒක කරමුද? වර්ධනය මූලික වර්ධනය කියලා කියන්නේ මූලික අවශ්‍යතා සපුරාගෙනම කිසිදු බාහිර බලපෑමක් නොමැති වර්ධනය සිදු වෙනවා. ඒ වගේම කායික හා චාලක සංවර්ධනය වයස අනුව සිදුවන පරිණතියට පත් වෙනවා. සංවර්ධනය කියලා කියන්නේ ආර්ය හා පරිසරයේ අන්තර්ක්‍රියාකාරීත්වයෙන් සිදුවෙන එක. ළමයෙකුගේ සංවර්ධනය ප්‍රවේශ දෙකක් ඔස්සේ පැහැදිලි කරලා තියෙනවා. කියන්නේ පුද්ගලයා ළමයා කේන්ද්‍ර කොටගෙන විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම සමාජය හා පුද්ගලයා සාපේක්ෂව විග්‍රහ කරලා තියෙනවා. එතකොට වර්ධනය මිනිසා ඇතුළු සත්වයන්ට පොදු එකක් වෙනවා. සංවර්ධනය මිනිසාට පමණක් සුවිශේෂී එකක් බවට පත් වෙනවා. ඒකේ වර්ධනය පැත්තට ගත්තහම ප්‍රමාණාත්මකයි. ඒ වගේම වර්ධනය සංවර්ධනයට පදනම් වෙනවා. ළමා හා නවයෝන්මේදී වර්ධනය වේගවත් වෙනවා. වර්ධනය මිනිය හැකි. ඒ වගේම වර්ධනය පුද්ගල කේන්ද්‍රිකයි. වර්ධනය තීරණාත්මක අවදි තියෙනවා. සංවර්ධනය පැත්තට ගත්තහම ඒක ගුණාත්මකයි. පුද්ගලයන්ගේ සමස්ත වෙනස් වීම පිළිබඳව සලකා බලනවා. අකණ්ඩ ක්‍රියාවලියක්. ඒ වගේම තමයි මිනීමකට ලක් කරන්න හැකියාවක් නැහැ. සංවර්ධනය පුද්ගල හා සමාජ කේන්ද්‍රීයයි. සංවර්ධනයේ තීරණාත්මක අවදි දැකිය හැකි බව පේන්නේ. ඔය ටික තමයි වර්ධනීය සංවර්ධනය. ඔව් සර් මොකටද ඔය ටික අපේ ගෲප් එකට ප්‍රශ්න අංකෙත් එක්ක දාන්න පුළුවන් වේද අනිත් ටීචර්ස්ලාට අද සම්බන්ධ වෙච්ච අයට පොඩ්ඩක් බලා ගන්න. ඒක මම දාන්න. ප්‍රශ්න අංකෙත් එක්ක දාන්නකෝ. හරි thank you. තව අදහස් තියෙනවද? ජනක සර් පොඩ්ඩක් සරලව පැහැදිලි කරලා දෙන්න පුළුවන් වේද? සර් එතන කිව්වේ අර සංවර්ධනය කියන එක සංවර්ධනයේ තීරණාත්මක අවදි ඇතද නැතද? සංවර්ධනයේ පැත්තේ සංවර්ධනයේ පැත්තේ තීරණාත්මක අවදි දැකිය හැකියාවක් නැහැ. අර පැත්තේ වර්ධනයේ තීරණාත්මක බවක් තියෙනවා.
තියෙනවා. හරි thank you sir. හරි සර් චුට්ටක් මේ ඒක එතකොට මම හිතන්නේ ඇතිද එහෙම කතා කරගත්තාම අපිට හැමෝටම පැහැදිලිද එක දෙපැත්තට ඒක මම ඕන සරලව චුට්ටක් කියන්නම්. ළමා සංවර්ධනය ඇත්තටම ප්‍රමාණාත්මකයි. නමුත් ළමා වර්ධනය ප්‍රමාණාත්මකයි. යම්කිසි ප්‍රමාණයකට විතරයි වැඩෙන්නේ. ඕනම එකක ප්‍රස්ථාරයක් ඇන්දත් ඒකේ උපරිම තැනක් තියෙනවා. එතනින් පස්සේ ආය අඩු වීගෙන යනවනේ. එතකොට ඒක සීමා සහිතයි. ප්‍රමාණාත්මකයි. ළමා සංවර්ධනය කියන එක ගුණාත්මකයි. ඒකේ සීමාවක් නැහැ. අනිත් එක මේ ළමා වර්ධනය අපිට ඕනනම් ඔය මිඩ්වයිෆ් මිස්ලා ඔය බර කිරලා උස මැනලා ඌව වර්ධනය මැනගන්න පුළුවන්. හැබැයි ළමා සංවර්ධනය කියන එක අපිට මිනුමකින් මැනගන්න බෑ. ස්ථිර මිනුමක් නෑ මේකට. ඒත් එක්කම මේ ළමා වර්ධනයේට බාහිර පරිසර සාධකවල බලපෑම ගොඩාක් අඩුයි. හැබැයි සංවර්ධනයේට බාහිර පරිසරවල බලපෑම ගොඩාක් වැඩි. පාසල් වල තත්ත්වය, හැදෙන වැඩෙන පරිසරය කියන ඒවා ගොඩාක් බලපානවා ළමා සංවර්ධනයේට. එතකොට මේ සාමාන්‍ය ළමා වර්ධනය අපිට මේ සතුන් තුලත් දකින්න මේ මනුෂ්‍යයා තුල ප්‍රබලයි සංවර්ධනය කියන එක තීරණාත්මක අවදි නෑ කියලා කිව්වා අපේ සර්. ඒත් එක්කම මේකේ තීරණාත්මක අවදි තියෙනවා වර්ධනය. ඒත් එක්කම සතුන් තුලත් මේක දකින්න පුළුවන් වර්ධනය. ඔන්න ඔය වගේ කරුණු ටිකක් තමයි ඉතින් ලියන්න වෙන්නේ. අර සර් කියපු කරුණු ටික හරියට සර් කියවට සමානයි. ඔව් ඒක තමයි. සර් එහෙනම් ඒක ගෲප් එකට දාලා අපි බලමු ඒක. හෙලෝ මේ මම දැන් සම්බන්ධ වුණේ මේ දැන් අද කතා කරන්නේ මේ චයිල්ඩ් සයිකොලොජියට අයිති එකක්ද නැත්නම් මනෝවිද්‍යාව පැත්තේ මොකක් හරි තියෙන එකක්ද මේ මනෝවිද්‍යාවේ මූලධර්ම ටික ඒ ටිකයි ළමා මේ මනෝවිද්‍යාව පැත්ත තමයි ඒ ටික යන්නේ 2014 දෙවෙනි පේපර් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ 2014 සෙකන්ඩ් පේපර් එක තමයි සාකච්ඡා කරන්නේ. ඒකේ පළවෙනි ප්‍රශ්න මනෝවිද්‍යාව පේපරේ ඔව් මානව සංවර්ධනයයි මේ මනෝවිද්‍යාවේ පළවෙනි පාඩමයි. හොඳයි. හරි. එතකොට දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා කායික මනෝ සමාජීය සහ ප්‍රජානන ශාස්ත්‍රයන්හි සිදුවන සංවර්ධනය මධ්‍ය ළමාවිය ඇසුරින් පැහැදිලි කරන්න. ඒකත් අපි කලින් චුට්ටක් කතා කරපු ප්‍රශ්නේ මාතෘකාවක් අපි කවුරු හරි පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? මේ උත්තරයක් දීපු කෙනෙක් මධ්‍ය ළමාවිය ඇසුරින් අපි ඒක මැඩම්ගෙන් අහනකම් ඉන්න කියලා කතා කරගත්ත නේද අන්තිමට? ඔව් අර මේ වයස ෂුවර් නැති ප්‍රශ්නයක් ආවනේ අපිට නේද? නවයෝන්නේ කියන්නේ 7යි 16යි කිව්වා. මධ්‍ය ළමාවිය 6න් පටන් මධ්‍ය ළමාවිය 6යි 12 ප්‍රජානනයි මනෝ සමාජ චිත්ත වේගය ඒව ටික හරියට මේ නිර්වචන අපිට හොයාගන්න බැරි වෙච්ච හින්දා පස්සේ අහනවා කියලා අපි කතා කරගත්තා. ඔව් කතා කරගත්තා. ඔව් අපිට අලුතෙන් ජොයින් වෙච්ච කෙනෙක් හරි නැත්නම් ඒ ගැන අදහසක් තියෙන කෙනෙක් හරි පොඩි අදහසක් එන්න. මොකද අපි කලින් ඒක 2008 දී අපිට මේ ප්‍රශ්නේ ආවා. අපි ඒක තියාගත්ත චුට්ටක් පස්සේ කතා කරනවායි කියලා. 2008 දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි එකට ආවේ. එහෙම දැන් අදහසක් තියෙන කෙනෙක් මැඩම්ගේ නෝට් එකේ දීලා තිනවා මධ්‍ය ළමාවිය කියන්නේ වයස අවුරුදු 6 සිට යෞවනෝදය දක්වා කියලා. ඒක ඊට පස්සේ අර මේ වගුවකට දාලා තියෙනවා වර්ධන අවස්ථා වර්ධන ලක්ෂණ කියලා දෙපැත්තට බෙදලා. ස්ලයිඩ්ස් වල මැඩම් ස්ලයිඩ්ස් වලින් දෙන මේකේ. ඒකේ ආයි වර්ධන අවස්ථාවලට කොටස් බෙදලා තිනවා ශාරීරික වර්ධනය හා මනෝචාලක ක්‍රියාකාරකම් ප්‍රජානන හා සමාජ සංවර්ධනය භාෂා සංවර්ධනය කියලා. වර්ධන ලක්ෂණ පැත්ත නම් මම ලියාගෙන නැහැ. එහෙනම් ඒ ස්ලයිඩ් එකේ තියෙනවා නම් අපිට උත්තරේ ලැබුණා නේද? ඒකේ තියෙනවා කියවනේ කායික මේ චිත්ත වේගය එහෙම කියලා. අපිට මේ පොඩ්ඩක් ඒ ස්ලයිඩ් එක ගෲප් එකට දාන්න පුළුවන්ද? අපි ඒක කොහොමද තියාගත්ත මැඩම් එක කතා කරමු කියලා. කවුරු හරි ලෙක්චර් ගිය කෙනෙක් ඉන්නවද? දැන් මම ලෙක්චර් ගියේ නෑ බබා ලැබිලා හිටපු නිසා මේ ගිය කෙනෙක් ඉන්නවා නම් ඒක ඒ ස්ලයිඩ් එක තියෙනවා. මම ඩේට් එකත් එක්ක ස්ලයිඩ් එක ඕනනම් කියන්නම්. මේ 7/25 ස්ලයිඩ් එක 2019. කවුරු හරි ළඟ තියෙනවා නම් චුට්ටක් බලන්නකෝ. ඒක මැඩම් දීලා තියෙන නිසායි අපිට ෂුවර් කරන්න පුළුවන් නේද එතකොට? කෞශල්‍ය මිස් මගේ ළඟ තියෙනවා අංශ එකක් අක කෙනෙක් ලියපු එකක් හරිද කියලා නම් දන්නේ
ඔව් මං චුට්ටක් කියවන්න. ඔව්. ඒකේ තියෙන්නේ මධ්‍ය ළමාවියට අයත් වන්නේ අවුරුදු 6 සිට 11 දක්වා කාලයයි. කිරිදත් වෙනුවට ස්ථිරදත් ඒමට පටන් ගනී. යටි හකු වර්ධනය වේ. වැඩිම වර්ධනය සිදුවන්නේ අතපයවල. කායික වර්ධනය ළමා අවධිය හා සැසඳූ විට ස්ථාවරයි. මේ අවදීන් පෙනීම හා ශ්‍රවණය තියුණුය. ලෙඩ රෝගවලට ගොදුරු වීම අඩුය. බෝවන රෝග සෑදීම වැඩිය. චාලක ක්‍රියා වර්ධනය වේ. ඉක්මනින් වෙහෙසටපත් නොවේ කියලා තියෙනවා. ඊට අමතරව තියෙනවා මේ වන විට ක්‍රියාකාරකම් දෙකක් එක පිට කළ හැකිය. සංකේත සංකල්ප භාවිතයෙන් අත්දැකීම් ලබා ගනී. තර්කානුකූල ශක්තිය තියුණුය. වර්ග කිරීමේ හැකියාව දියුණුය. දිගුකාලීන මතකය ක්‍රමයෙන් වර්ධනය වේ. සැහැල්ලුවෙන් විනෝදයෙන් කටයුතු කරයි. දෙමාපිය ආරක්ෂාව සහයෝගය බලාපොරොත්තු වේ. අතෝද ගන්නවා ගිහිල්ලා. ඒකටම තව ටිකක් මෙහෙම තව එකක් මං හදපු පොඩි නෝට් එකක් තියෙනවා. අපි මේ හලෝ මේ කොටස ඔය විදිහට මැඩම්ගේ නෝට් එකෙත් තියෙනවා. මධ්‍ය ළමයි කතාන්තරායිදා අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඕක කායිකයි මානසිකයයි ප්‍රජානනයි කියන ක්ෂේත්‍ර වලට බෙදා ගැනීම සම්බන්ධ ප්‍රශ්නයක්. දැන් අර ටීචර් කියපු මුල් ටික නම් කිරිදත් වෙනවා. ඒවා අනිවාර්යයෙන්ම කායික වෙනස්. ඒක කායිකයි මානසිකයි කායික සහ මානසික ක්‍රියාකාරකම් යටතේ බෙදන්න වෙන්නේ ආරය කියන පොදු සාධකය අරගෙන DNA එකක් හරහා තමයි ඒක මේ විග්‍රහ වෙන්නේ. ඒක තමයි රෝලන් අබේපාල සර්ගේ අධ්‍යාපන මනෝවිද්‍යාත්මක පදනම කියන පොතේ දක්වලා තියෙන්නේ විස්තරය විදිහට. ඒතකොට DNA එක එච්චර යන්න ඕනේ. මේකේ අහන්නේ පළවෙනි ප්‍රශ්නෙන් අහනවා ළමා වර්ධනයයි සංවර්ධනයයි කියන්නේ මොකක්ද කියලා. දෙකට අහනවා මේ ළමයාගේ ළමාවිය ඇසුරෙන් මෙන්න මේ කායික සංවර්ධනය. ඔව් කායික සංවර්ධනයයි දැන් කායික සංවර්ධනයයි ළමාවිය ඇසුරෙන් මේක මේ පහදලා දෙන්න කියලා. ඔව් කායික ක්‍රියාකාරකම් වලට යටත් වෙන්නේ උස, හමේ වර්ණය, ඇස්වල වර්ණය වගේ දේවල් තමයි කායිකව සංවර්ධනය වෙන ටික. අන්න රයිට්. අර මානසිකව වැටෙන්නේ බුද්ධිය, ප්‍රකෘති ස්වභාවය, චිත්ත වේග වගේ දේවල් තමයි මානසික ක්‍රියාකාරකම් වලට වැටෙන්නේ. එතකොට ඒ න්‍යාය මත ඉඳලා ඉවර වෙලා මේ මධ්‍ය ළමාවිය කියන අවුරුදු තැන් කීපයක තියෙන වයස් සීමාවල් කිහිපයක්. හොඳේ. ඒක ඒ නිශ්චිත වයස් සීමාව බලාගෙන ඒකේ තියෙන දැන් අපි හිතුවොත් එහෙම බර සම්බන්ධයෙන් හරි දරුවෙක්ගේ ඊගාට දත් සම්බන්ධ දෙයක් හරි මේ තියෙන න්‍යායාත්මක තත්ත්වය මත ඉඳලා තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ ප්‍රශ්නේ මට තේරෙන විදිහට. උත්තර ආයු කාල මේ මානව සංවර්ධන න්‍යායයේ එරික් එරික්සන්ගේ ආයු කාල මේ ඒකත් මත ඉඳගෙන එතන එක අවුරුද්දක් තියෙන්නේ. මේ මැඩම්ගේ නෝට් එකේ වයස දක්වන්නේ 6 ඉඳන් යෞවනෝදය කියන වචනයෙන් තියෙන්නේ. මැඩම්ගේ නෝට් එකේ දීලා තියෙනවා මධ්‍ය ළමාවිය අවුරුදු 6 සිට 10 දක්වා. ඔව් ඒක මටත් තියෙන 6 සිට 10 දක්වා කියලා සර්. ඔව් බිලිඳු අවධිය, ලදරු අවධිය, බිලිඳු අවධිය වයස නම් වයස් සීමාව කීපයක් යටතේ තමයි තියෙන්නේ ඇත්තටම. ඔව් ඔන්න ඕක අහමු කිව්වේ ඒකයි. ඕක අපි නිකන් ඕකට කාලේ නාස්ති නොකරමු. අපි අහමු. මේ ඒක පොඩි ගැටලුවක් තියෙනවනේ අපිට මේක බෙදා ගන්න. එක තැනක නෝට් එකම ආරය කියන ලක්ෂණයකින් මේ මතුවලා එන වයස් සීමාවක් විදිහට තමයි දක්වලා තියෙන්නේ. මම මේ බාහිරින් හොයපු කරුණු ටිකක් මත. අපි තව තැනක ටීචර් දීලා තියෙනවා මධ්‍ය ළමාවිය ශාරීරික වර්ධනය හා මනෝචාලක ක්‍රියාකාරකම් කියලා. අර මේ ශාරීරික වශයෙන් වැඩෙන එක තියෙනවා. අර කිරිදත්, හණු වර්ධනය, උස ඒවා ටික තියෙනවා. තව තැනක දීලා තියෙනවා මුස්ම මධ්‍ය ළමාවිය කියලා. මේ අවධියේ නිරන්තරයෙන් ශිෂ්‍යයා උද්‍යෝගයෙන් කටයුතු කරනවා. උඩ ඉඳලා පයින්ද, දුවන්න, යමක් සිදුුනේ කියලා විමසන්න, සෙල්ලම් බඩු කඩලා අර ක්‍රියාකාරීත්වය හොයලා බලන්න, තමන් හැදුනේ කොහොමද කියලා දැනගන්න, අත්හදා බැලීම් කරනවා. පවුල අසල්වැසින් පාසල එක්ක දායකත්වය ඉතා වැඩියෙන් දක්වනවා.
මේ හීනමානය පහළ වෙනවා කිය තැන් තැන් වල දීලා තියෙනවා. දැන් මේ කරුණු තමයි අපි කියන්න ඕන. මේක බෙදන්න ඕන. ප්‍රධාන අර අවදි මේවා තුනට. සංවර්ධන මොකද්ද? මනෝ සමාජීයයි ප්‍රජානනයි කායිකයි කියන එකට. එච්චරයි අපිට තියෙන ගැටලුව. මේ හැම කරුණක්ම ගන්න වෙනවා. මම අර මානසී මොකද මනෝ සමාජීය ප්‍රජානන අර මැඩම්ගේ නෝට් එකේ අර තිබ්බ ටික වෙන් කරාව. ඒ කියන්නේ මට තේරෙන විදිහට චුට්ටක් කියන්නද? හරි. මනෝ සමාජීය යටතේ මම ලිව්වා තමා පිළිබඳ අභිමානයක් ඇත සමලිංගික ඇසුරට කැමැතිය සැහැල්ලුවෙන් කාලය ගත කරයි ස්වස්ථතාවය පිළිබඳ අවධානය අඩු. ඒ කතා කරේ මනෝ සමාජීය පැත්තෙන්. ප්‍රජානන පැත්තට මම දැම්මා සංකේත සංකල්ප මගින් ඉගෙනි යථාර්ථය පිළිබඳ අවබෝධය අඩුයි වර්ගීකරණය හැකියාව අඩුයි දීර්ඝ කාලීන මතකයේ වර්ධනය වේ ව්‍යාකරණ රීතිය ඉගෙන ගනී සංයුක්ත චින්තනය දියුණු වෙනවා. ඒකිට අර ඉගෙනීම පැත්ත සම්බන්ධව අවබෝධය දැනුම පැත්ත සම්බන්ධ කරලා තමයි වෙන්නේ. මේ අපි මෙහෙම කරමු. අපි දැන් ගැටලුවකුත් තියෙන නිසා දැන් අපි අර කලින් කිව්ව මිස්සිනේ අර අක්කා කෙනෙක් ලියපු උත්තරයක් ඒ මිස්සුයි දැන් කියපු මිස්සුයි මොකටද උත්තර දෙක ගෲප් එකට දාන්න ප්‍රශ්න අංකෙත් එක්ක. අපි කාට හරි අවශ්‍ය නම් ඒක දැන් අලුතෙන් සම්බන්ධ වෙච්ච අය ඉන්නවා නම් කියෝ ගන්න. අපි මොකටද මේ ප්‍රශ්නේ පස්සේ මේ අපේ මැඩම්ව සම්බන්ධ කරගත්තාම අහන්නත් තියාගමු. එහෙම හොඳයි කියලා හිතනවා. මොකද අපේ වයසත් ඕකේ ප්‍රශ්නයක් තියෙනවන්නේ. ඒ හින්දා අපි හැම නිසා ඊළඟ ප්‍රශ්නේ බලමුද අපේ මිස්ලා දෙන්න ගෲප් එකට උත්තර දෙක දාන්න පුළුවන්ද? මඩම් එකද කතා කරන්න මැඩම්. එනවද? ඔව් පොඩි හම්දුරු. අපේ ඉනෝගමනගේ නෝට් එකක් තියෙනවා 2019 7/25 ඔය සම්බන්ධයෙන්. ඒක කට්ටිය හැමෝගා තියෙනවද දන්නේ නේද? අර කලින් මිස් කෙනෙක් කිව්වේ හාමුදුරනේ ඒ නෝට් එක වෙන්නේ නැති අර ස්ලයිඩ් එකක් විතරක් තියෙනවයි කියලා කිව්වේ 7/25ද කොහෙද ඒකේ නෝට් එක වෙන්නේ නැති මේ තියෙනවා. නෝට් එකකුත් තියෙනවා මේ සමාජ චිත්ත වේග සංවර්ධනය කියලා මධ්‍ය ළමාවියට ඔය විස්තරය ඔය විදිහටම දීලා තියෙනවා ඔය කොටස් වලට. ඔව් නෝට් එකකුත් තියෙනවා. ඒ ටික දාන්නකො මේ ගෲප් එකට මැඩම්. දැන් මෙතනක් තියෙනවා මේ හෑන්ඩ් අවුට් එකක් දීපකක් තියෙනවා. චිත්ත වේග සංවර්ධන නවයෝන යවෝන යා මොහොන දෙන ගැටලු ඊමසා හෝමෙට් කියලා ඔය තියෙන නව යවුණ අවශ්‍යතා ඒකටම සම්බන්ධ ඒකම එකක් තමයි. වර්ධන ලක්ෂණ වෙනම දාදෙනවා ගැහැණු පිරිමි වෙනම දාදෙනවා සිවිත් සංවර්ධනය වෙනම දාදෙනවා එන හැර ගොඩක් වෙන වෙනම. ඔව්. අර දැන් අපි මැඩම් කියප එක දැම්මනම් අර ගෲප් එකට අපිට අදාළ කරුණු තිබ්බොත් යන්න පුළුවන්. ගන්න පුළුවන් ඕන කෙනෙක්ට හදා ගන්න පුළුවන්. අර අක්කා කෙනෙක් දීපු නෝට් එකක් තියෙනක ඒකක් දාන්න. දැන් එකක් දාන්න. එතකොට අපි බලමු කොහොමද කියලා. හරි එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නේ බලමුද? අපිට ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ නවයෝන් වීහි සිදුවන බුද්ධි වර්ධනයත් සමග දක්වන විවිධ මානසික හැකියා කවරෙක්දයි දක්වන්න කියලා නේද තිබ්බේ? ඔව්. මගේ ප්‍රශ්නයක්. ඊට පස්සේ නවයෝන් වීහි දරුවන් වෙතින් පැන නැගෙන පාසල ආශ්‍රිත අවශ්‍යතා කවරේදයි පෙන්වා දෙන්න. පළවෙනි එක බලමු එහෙනම් නවයෝන් වීහි සිදුවන බුද්ධි වර්ධනයන් සමග දක්වන විවිධ මානසික හැකියා. කවුරුගේ උත්තරයක් තියෙනවා නම් කියවන්න. නවයෝන්ගේ ඒක දීලා තියෙනවා මැඩම් මම හිතන්නේ මේ කාර්මීකරණයයි නාගරිකකරණයයි සමග මේ සංකල්පේ ගොඩනැගිලා තියෙනවා කියලා තියෙනවා. ඒත් එක්කම මේ පරිණතිය වර්ධනය වීම කියලා තියෙනවා. ජීව විද්‍යාත්මක අර්ථය අනුව ළමාවිය පසු කරමින් වැඩිහිටි වියට සුදුසුකම් ලබන ජීව සංක්‍රාන්තික වකවානුවක් කියලා තියෙනවා. මේක ලෝක සෞඛ්‍ය සංවිධානය තමයි කියන්නේ. එතකොට මේක තව විදිහකට කියන්න පුළුවන් ජීවිතයේ දෙවනි දශකයේ කියලා නවයෝගිය. එතකොට මනෝවිද්‍යාවට අනුව වැඩිහිටි වයසට සූදානම් වන අවස්ථාව අවදිය කියලා මේක අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේකෙදී අපිට බුද්ධි සංවර්ධනය ප්‍රධාන කොටස් මේ ඒ කියන්නේ විධිමත් චින්තන අවදියේ ඒ කියන්නේ වියුක්ත චින්තනය මේ තමයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ 1972 පියාජෙට්. එතකොට මේක ප්‍රධාන කොටස් කීපයක් යටතේ දක්වනවා. පළවෙනි එක තමයි සමාජ කේන්ද්‍රීය චින්තනය.
ඒකේ තම දෙමව්පියන් පවුලේ සමාජිකයින් මිතුරන් ආදී විදිහට තමන් හා තමා වටා මෙතෙක් පැවති චින්තනය වෙනුවට ඉන් පිටස්තර අයටද සාධාරණයක් ඉටුවන පරිදි ආත්ම කේන්ද්‍රීයක් බවින් මිදී කේන්ද්‍රිකව සිතනවා. ඒ කියන්නේ අම්මයි තාත්තගේ සෙවණේ ඉඳලා පවුලේ අයගේ අදහස් වලට පෝෂණය වුණු දරුවා හිතයගේ අදහස් ගැනත් හිතනවා. කොටින්ම කියනවා නම් අපේ ඔය ආදර සම්බන්ධතාව කොට නැගින්නෙත් එහෙමනේ. එතකොට තව කෙනෙක් අනුකම්පාවට භාජනය කරලා එයා කෙරෙහි ආදරයක් ඇල්මක් ඇති වෙනවා. එතකොට තව වෙනම පාර්ශව කෙරෙහි එයාගේ හිතේ දයාවක් අනුකම්පාවක් ඉපදෙනවා. ඒක තමයි සමාජ කේන්ද්‍රීය චින්තනය කියන්නේ. ඊට පස්සේ පරමාදර්ශී චින්තනය. මේක තමා පරමාදර්ශී ලෙස දකින අහන හිතන අය කෙරෙහි ඇදී යාම. ඔවුන් අනුගමනය කිරීම. නම යොවුන් වියේ විශේෂ ස්වභාවයකි. උදාහරණයක් විදිහට මයිකල් ජැක්සන්ට පිරිමි ළමයි සින්දු සම්බන්ධව බොබ් මාලෙට ඔය වගේ කට්ටියට ආසයි. එතකොට නලු නිලියන්ට ආසයි, ගායකයින්ට, දේශපාලකයින්ට, ගුරුවරු සමහරව අනුකරණය කරනවා. ගුරුවරුන්ට ආසයි, ක්‍රීඩකයින්ට ආසයි. මෙන්න මේ වාගේ එන්නේ පරමාදර්ශී චින්තනය තුලින්. අනිත් එක තමයි කාලය හා අවකාශය වශයෙන් වියුක්ත චින්තනය. තමා ඉදිරියට දකින ඍජු අත්දැකීම් වලින් ඔබට පෙනෙන කාලය හා අවකාශය පිළිබඳව වියුක්තව හිතනවා. ඒ කියන්නේ වෙනස් වන තත්ත්ව හා සිදුවීම් හැකි වෙනස්කම් අනුව චින්තන ගොඩනගනවා. සාමාන්‍යයෙන් උදාහරණ විදිහට ප්‍රජාතන්ත්‍රවාදයට චින්තන ගොඩනගනවා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මෙන්න මෙහෙමයි කියන්නේ. ඒත් එක්කම නිවන සම්බන්ධව අන්නේ වාගේ කාලය හා අවකාශය වශයෙන් වියුක්ත චින්තනය. නිදහස් චින්තනය ආ ගොඩනගා ගන්නවා. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධව ඔය අරගල එහෙම ඇති උනේ ඒකින්ද. එතකොට විමද්දගත චින්තනය මේකෙදී යමක එක පැත්තක් පමණක් නොව තවත් පැතිකඩක් තිබිය හැකි බවට මේ දරුවා හිතනවා. උදාහරණයක් විදිහට පන්තියට ගුරුවරයා නොපැමිණියොත් අපරාධේ මගේ කාලේ විනාශ වුණා කියනවා වගේ අර්ථයක් දරුවගේ හිතේ ඇති වෙනවා. ඒත් එක්කම තාර්කික චින්තනය කොට නැගෙනවා. ඒක තමයි යම්කිසි ප්‍රස්තුතයක් එලෙසින්ම පිළිගන්නේ නැහැ. අර පොඩි කාලේ අම්මා කිව්වොත් තල් ගහ කියලා ඒක තල් ගහ කියලා පිළිගන්නවා. මේක එහෙම නැහැ. පොල් ගහටත් මේ විදිහට පත්‍ර තියෙන්නේ, තල් ගහටත් මේ විදිහට, පුවක් ගහටත් මෙහෙමයි කියලා දරුවා හිතෙන් තර්ක කරනවා. තර්ක කරලා තමයි මේක පිළිගන්නේ. ඊළඟට එනවා අන්තරාලෝකන චින්තනය. පිටුවිලි චින්තනය පිළිබඳ ආපසු හැරිලා බැලීමේ අවධියක් වෙනවා. මිස් මම දැන් සම්බන්ධ වුණේ මේ මොන අවුරුද්ද පේපර් එකද කියලා චුට්ටක් තරහ නැතුව කියනවද? මේ 2014 පේපර් එක. 2014 සෙකන්ඩ් පේපර් එක. දෙකේ තුනේ එක. එතකොට අන්තරාලෝකන චින්තනය කියන්නේ සිතුවිලි චින්තනය පිළිබඳ ආපහු හැරිලා බලනවා. එතකොට ඒකට තමා සිතූ දේ එහෙම නැත්නම් කරපු දේ අවලෝකනය කිරීම එහෙම නැත්නම් තමා හරිද වැරදිද සාධාරණද යන්න පිළිබඳව මෙයා තීරණය කරනවා මෙන්න මේ කාලෙදී. ඒත් එක්කම විද්‍යාත්මක චින්තනය ඇති වෙනවා. පරීක්ෂණ නිරීක්ෂණ ඔස්සේ ගිහිලා නිගමන වලට එළඹෙනවා. මේ ඒත් එක්කම ප්‍රත්‍යවර්තන චින්තනයක් ඇති වෙනවා. කලින් භාගයට සිතා නතර කරලා තිබුණු යමක් ආයෙ පටන් ගන්නවා එතන ඉඳලා. ඒකට පූර්ව ගැලපීම සයින්වද කියාව මේ අවස්ථා දෙකක් පූර්ව අපට පුළුවන් වෙනවා. ඔන්න ඔය උදාහරණ ප්‍රමදාති චින්තනය, විමද්දගත චින්තන සම්බන්ධයේ තාර්කික චින්තන මේ වර්ධනය, අන්තරාලෝකන චින්තන සංවර්ධනය, විද්‍යාත්මක චින්තන වර්ධනය, ප්‍රත්‍යාවර්තන චින්තන වර්ධනය කියන ඔන්න ඔය කරුණු යටතේ උදාහරණයක් එක්ක ලිව්වනම් හරියෝක. මට තේරෙන ලෙසට ඒ කරුණු ටික නම් අපි ලියාගත්තස ඒ අනිත් අයත් බලන්න සර්ට පොඩ්ඩක් පුළුවන් විදිහ ඒ ටික දාන්න ගෲප් එකට. ඔව් හරි සර්. ඔව් සර් කියන්නකෝ. අර තියෙනවා මේ තීන් පියාජේගේ බුද්ධි සංවර්ධන න්‍යාය, ප්‍රජාන සංවර්ධන න්‍යාය කියලා එක කරපුවා. ඒකේ පියාජේගේ ප්‍රජානන සංවර්ධන අවදි කියලා තියෙනවා. ඒකේ තියෙනවා මේ අවුරුදු 12යි 18යි අතර විධිමත් ක්‍රියාකාරී චින්තන අවධිය කියලා කොටස් වගේ. දැන් මේ ප්‍රශ්නේ හැටියට තියෙන්නේ බුද්ධි වර්ධනයක් කතාවකුත් තියෙනවනේ නේද? එතකොට
මෙන්න මෙහෙම දේවල් ටිකක් තියෙනවා. අසර් කියපු ඒවත් මම අහගෙන හිටියේ. බලමු මේ ටික මම කියන්න දෙය ටික. කියන්න. ඔව් සර් කියන්නකෝ. ශාරීරික හා මානසික වර්ධනයද ශීඝ්‍රාකාරව සිදුවේ. වියුක්ත චින්තන හැකියාව ලැබේ. වෙනත් දෘෂ්ටි කෝණ වලින් බැලිය හැකිය. සංයුක්ත දේ වලින් බහැරට වියුක්ත ලෙස චින්තනයේ යෙදෙයි. ආත්ම කේන්ද්‍රීය බවින් මිදී සමාජ කේන්ද්‍රීය වේ. ඒ කියන්නේ මේ අපි අපේ යන හැඟීම ඇති වේ. පුද්ගල බුද්ධි වර්ධනයේ පරිමේයට පස්සේ තර්කන හැකියාව ඇත. ප්‍රත්‍යාවර්තන හැකියාව ඇත. උද්ගාමි නිගාමි හැකියාව වැඩිය. ඔන්නෝම කරුණු ටිකක් තියෙනවා. අර ජීන් පියාජේගේ ඒක ප්‍රජානන සංවර්ධනාවදී ඒක කරලා තියෙන්නේ අර බුද්ධි සංවර්ධන න්‍යාය කියන එකත් එක්ක තමයි කරලා දෙන්නේ. ටියුට් එකක් තියෙනවා වෙනවා. ඔව් අපිට මේ අර කියපු කරුණු වලට අදාළවම තියෙන්නේ. ඒවම තමයි තාර්කික චින්තනය, අන්තරාවලෝකන, විද්‍යාත්මක චින්තන, ප්‍රත්‍යාවර්තන. ඒකට හැබැයි අපි උදාහරණයක් දෙදී ලියන්න ඕන. දැන් අර කාලය හා අවකාශ වශයෙන් වියුක්ත චින්තන න්‍යාය එනවනේ. එතකොට ඒ කාලේ වෙනකොට වියුක්ත චින්තනය දියුණු වෙනවා දරුවගේ. ක්‍රමයෙන් නව යෝන්වියට එනකොට. එතකොට ඒක බුද්ධි සංවර්ධනයට අදාළයි. එතකොට අර දරුවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන හිතන්න පටන් ගන්නවා. අර මේ වියුක්ත චින්තනය කියන්නේ චුට්ටක් පැහැදිලි කරන්නකෝ. සංයුක්ත චින්තනය දෙකේ වෙනස. වියුක්ත චින්තනය කියන්නේ මේ කියපු මේ දරුවාගේ වර්ධනයත් සමග දරුවට ලැබෙන චින්තන අවස්ථා ටික තමයි මිස් මේ කියන්නේ. මේක පියාජේ 1972 දී විධිමත් චින්තන අවධිය විදිහට මේක මේ ඉදිරිපත් කරලා තියෙනවා. වියුක්ත චින්තනය කියන්නේ එතකොට මේ දරුවාගේ වර්ධනයත් සමග මෙයාට හම්බ වෙන මෙන්න මේ සිතුවිලි සමුදාය තමයි මේවට අදාළව. ඒක තමයි මේ වියුක්ත චින්තනය කියන්නේ. වියුක්තයි කියන්නේ තාර්කික බව වර්ධනය කියන එකනේ. සංයුක්තයි කියන්නේ ඔව් අර නිර්වචනයක් නේ අහුවේ අර මිස්. ඔව්. තර්ක වියුක්ත චින්තනයේට හොඳම උදාහරණය තමයි දැන් නිවන කියන එක. නිවන කියපුවාම දැන් පුංචි ළමයෙකුට තේරෙන්නේ නැහැනේ. එයා ඒතකොට සංයුක්ත චින්තනයේ ආයෙන්නේ. ගන්න පැත්ත තමයි මේ වියුක්ත. ඔව්. ඒ කියන්නේ අමතත්ත කියලා දුන්න එක වියුක්ත මනසින් හිතනවා. ඒ කියන්නේ පුළුල් මනසකින් සිටීම කියන එක තමයි මේකේ අර්ථය එන්නේ. එකින් එකට සම්බන්ධතා තියෙන දේවල් එකතු කරගන්න පුළුවන් වියුක්ත චින්තනයක් තියෙන කෙනෙකු. සංයුක්ත චින්තනයේ තියෙන කෙනෙකුට ඒ දේ දැකලා මේක බස් එක නම් බස් එක විතරයි. එතනින් එහාට යාට අර්ථකථනයක් කරන්න යන්න බෑ. හරි. හරියටම හරි. හරි සර් thank you. හරි ඒක හරි. හරි මම හිතන්නේ මේ ප්‍රශ්නේ ගැටලුවක් නැතුව ඇති. ඊළඟ එකේ තියෙන නවයෝනිහි දරුවන් විදිහින් පැන නැගෙන පාසල ආශ්‍රිත අවශ්‍යතා කවරේදයි පෙන්වා දෙන්න. නවයෝන්වියෙහි දරුවන් වෙතින් පැන නැගෙන පාසල ආශ්‍රිත අවශ්‍යතා කවරේදයි පෙන්වා දෙන්න. මේක ඔන්න හිතලා ලියන්න තියෙන ප්‍රශ්නයක්. ඔක කොහෙවත් සඳහන් වෙලා නැතුව ඇති. ඒකට කරුණු ටිකක් තියෙනවා මේ ඒකට කරුණු ටිකක් තියෙනවා. ඔව් සර් කියන්නකෝ. මේ කියන්නේ පිළිගැනීම හා තේරුම් ගැනීම. ඒ කියන්නේ පාසලේ ළමයෙක් දැන් ආදරය කරනවා කියපුවම අපි ඔය ගුරු එකතු වෙලා ඒකට බැනලා අනම්මනම් කියනවනේ. එතකොට එයාගෙන් එන ඇක්ෂන් එක වෙනස් එකක්. එතකොට මේ ළමයා නවයෝන් කියන ළමයා තේරුම් ගැනීම සහ පිළිගැනීම යා බොහෝ දුරට බලාගෙන ඉන්නවා. ඊට පස්සේ තමයි එයාගේ නායකත්වය. ඒ වගේම තමයි ඒකේ ස්වෛරී භාවය. ඒ කියන්නේ යාට තනියම ස්වාධීනව කටයුතු කරන්න ඕනේ. ඒවා මේ නිවාසාන්තර තරඟවලදී එහෙම නායකත්වයන් පිළිගන්නේ ඒවා. ඒ වගේම තමයි එයා මේ තමන්ගේ අධ්‍යාපන සාධනය කරගන්න ගොඩක් කැමැත්තෙන් ඉන්න. ඒතර පරීක්ෂණයකින් වුණත් ඇමරිකාව වගේ නවයෝන් කෙනෙකුට එහෙම අධ්‍යාපන සාධනයක් කිරීමේ අවස්ථාවේ උද්ගත වෙන්නේ නැලුණු. නමුත් ශ්‍රී ලංකාවේ පරීක්ෂණයක් කරලා තියෙනවා නවයෝන්වියේ පාසල ආශ්‍රිතව ළමයා ඒ අධ්‍යාපන සාධනය සඳහා දැඩි අවශ්‍යතාවයකින් පෙළෙන බව. එතකොට ඒ වගේ ළමයාට ඒ කාරණා ටික තමයි මම පොඩි නෝට් එකකින් තියන්නේ. තව කරුණු කීපයක් කියන්නම් ඒකට. ඔව් කියන්නකෝ. බාහිර පාර්ශවයන් එක්ක බැඳීමත් පාසල් කාලය තුල ඉගෙන ගන්නකොට ඔව්. පෙළඹවීම ආශ්‍රිත ගැටලු තියෙනවා පාසලේ ඉගෙනීම එපා වීම සම්බන්ධව. ඊගාවට තියෙනවා ඉගෙනුම් සංවිධාන ගැටලු තියෙනවා මානසිකව ඇතිවන දෙයක්. ඊගාවට තියෙනවා අවධානය නොවීමේ ගැටලු කියන එක තියෙනවා.
පාසල් පරිසරය තුළ මතකය සහ ධාරණය සම්බන්ධ ගැටලු වෙනවා පාසල් පද්ධතියත් එක්ක. ඊට පස්සේ ඉගෙන ගන්නා දේ අදාළත්වය පිළිබඳ ගැටලු වෙනවා. මේවා අර වියුක්ත චින්තනයේ තියෙන එක් එක් අංශත් එක්ක සහසම්බන්ධයි. ඊගාවට කාංසා අනුක්‍රමිකතා ගැටලු කියන එක එනවා. ඊට පස්සේ එනවා පාසල් බීතිකාව, විභාග බීතිකාව සහ ගුරු බීතිකාව කියන ගැටලු ටික. ඊගාවට එනවා පවුලේ සහ නිවස ආශ්‍රිතව ගේන ගැටලු පාසල් පද්ධතිය තුළ මුදා හැරීම පිළිබඳ ගැටලුවක් එනවා. ඊළඟට මිතුරු, ලිංගික මිතුරු සමතතා පිළිබඳ ගැටලු ප්‍රමාණයක් ඇති වෙනවා. ඔව් ඒ උත්තරේ හොඳයි නේද? ඒකේ හොඳ කරුණු ටිකක් කියවුණා. ඔව්. මිස්ටර් පුළුවන් ද ඒක අපේ ගෲප් එකට දාන්න ප්‍රශ්න අංකෙත් එක්ක? ලියාගන්න අපහසු කෙනෙක්ට ලියාගන්න පුළුවන් නේ. මම දාන්න. හරි. ඒකට මම ටිකක් එකතු කරන්නද? කියන්නකෝ මිස්. මේකෙදි ගවේෂණයට දිරිගැන්වීම වගේ දේවල්, එතකොට ආදරය මුසු විනය පෙළඹවීම, වෘත්තියක් තෝරා ගැනීමට පෙළඹවීම වගේ දේවල් ගන්නත් පුළුවන් නේද? පුළුවන්. ඔව්. පෙළඹවීම ගන්න පුළුවන්. ගවේෂණයේ දිරිගැන්වීම එහෙම ගන්න පුළුවන්. අර ආදර සම්බන්ධතාවලට පෙළඹීම එක විශ්වලිංගික ආකර්ෂණයෙන් කවර වෙනවනේ මිස්. විරුද්ධ ලිංගික ආකර්ෂණ ගැටලු කියලා අපේ අර මේ සරණ මිස් කිව්වේ ඒකට අයිති වෙයි අරක. ඒක හොඳයි. ගැටලුම දහන්නේ ප්‍රශ්න චුට්ටක් බලනකොට දරුවන් netin පැන නැගෙන පාසල ආශ්‍රිත අවශ්‍යතා කවරේදයි පෙන්වා දෙන්න කියලා. ඔව් ඇත්තට මේක ගැටලු නෙවෙයි අවශ්‍යතාවනේ. ඒ බලාපොරොත්තු වෙන නේද අපෙන් දරුවන්ට ඒ අවශ්‍යතාව ටික හරිනේ. මම හිතන්නේ අපේ කට්ටිය ජොයින් වෙලා තියෙන්නේ. අර මේ පොඩක් ආයෙ කියන්නකෝ බලන්නේ කතා කර කර ඉන්න කාරණාව. ඒක හරියටම හරි මිස්. අපේ සර් කියපු විස්තරයි මිස් කියපු විස්තරයි හරි. මොකද හේතුව අපි මේ ප්‍රශ්නේ කියන්න ඕන දැන් හරි. මේ නව යෞවනයට එනකොට දරුවාගේ නායකත්ව හැකියාව, ඒකට නායකත්වයට තියෙන කැමැත්ත වැඩි දියුණු වෙනවා. ඒකකොට ගුරුවරයෙක් විදියට අපි නායක හඳුනගෙන හැම හැකි සෑම මොහොතකම ඒ දරුවන්ට නායකත්වයේ පිළිබඳව මේ ඊට ප්‍රස්තාව පුරු කරලා දෙන්න ඕන. තේරුම් ගන්න ඕන. එතකොට මෙයාලා අධ්‍යාපනයේ සාධනය කරගන්න විශේෂ කැමැත්තක් තියෙන හින්දා අපේ ඉගැන්වීම් රටාව වෙනස් කර බහුවිධ අධ්‍යාපන ක්‍රමවලට සර් හරි ඒක තමයි දරුවන්ට උගන්වන්න ඕන. අනිත් එක මේ විභාග පීඩාව, ගුරු බීතිකාව වගේ දේවල් දරුවන්ට තියෙන හින්දා ඒවා නැතිවන විදියට බොහොම මිත්‍රශීලීව සහ විභාග වලට තියෙන බය, ගුරුවරුන්ට තියෙන බය නැති වෙන විදියට කටයුතු කරන්න ඕනේ. අන්න එහෙම ලියන්න ඕන මේක. කරුණු ටික කිව්වහම මේක මැක්කපොල් ගහේ ඉන්නවා නම් ඒක ගැන ලියා ගන්න පුළුවන් නේ අපිට. විරුද්ධ ලිංගික මිත්‍ර ආකර්ෂණය වැඩි නම් අපි ඒ දරුවාට ඒ වගේ අර මේ ගැටලු පෙන්වලා දීලා මේ කොහොමද සමාජ ජීවත් වෙන්නේ කියන එකත් අධ්‍යාපනයේ කඩාකප්පල් නොවන විදිහට කොහොමද දරුවා මේ ඉදිරියට යන්නේ කියන එකත් අපි දරුවට කියලා දෙන්න ඕන. අන්න ඒ විදිහට අපේ භූමිකාව ගලපලා මේකට ලියන්න පුළුවන්. මේ කරුණු ටික ඇති. මම බට්ටිය දැන් මම හත විතරයි කනවා. හරි අපි එහෙනම් ඊළඟ එක බලමු. මයික් එක මියුට් කරගත්තා නම් හොඳයි නේ. ප්‍රසාදිකා මිස් හරි. ඊළඟ ප්‍රශ්නේ අපි බලමු. ඊළඟට තියෙන්නේ මම හිතන්නේ හතරවෙනි ප්‍රශ්නේද? ඊළඟට තියෙන්නේ පෞරුෂය යන්න කෙටියෙන් හඳුන්වා පෞරුෂ සංවර්ධනය පිළිබඳ මනෝවිශ්ලේෂණ න්‍යාය හෝ චර්යාවාදී න්‍යාය වලින් දැක්වෙන අදහස පැහැදිලි කරන්න. පෞරුෂය යන්න කෙටියෙන් හඳුන්වා පෞරුෂය සංවර්ධනය පිළිබඳ මනෝවිශ්ලේෂණවාදී න්‍යාය හෝ චර්යාවාදී න්‍යාය වලින් දැක්වෙන අදහස පැහැදිලි කරන්න. අපි දෙක ගැනම පොඩ්ඩක් කතා කරමු. කතා කරා. ඔව්. කමන්නේ කතා කරමු. ඔව් කවුරුනේ මතක කෙනෙක් දැන් අද ජොයින් වෙලා ඉන්නවනේ ගොඩක් කට්ටිය 59ක් 60ක් විතර ඉන්නවනේ. කවුරු හරි කියන්නකෝ බලන්න. නන්දිනා මැඩම්. සමුද්‍රා මැඩම්ගේ හෑන්ඩ් අවුට් එකක් තියෙනවා 16 වෙනිදා 2019. එහෙමයි හැමෝටම ඒක අපි කියමුද? පරස සංවර්ධන න්‍යායන් වලට දීලා තියෙනවා. ඇහෙනවද මැඩම්? ඇහෙනවා හැමෝටනේ. ගති ලක්ෂණ න්‍යාය, මනෝ විශ්ලේෂණවාදී න්‍යාය, චර්යාවාදී න්‍යාය, සමාජ ඉගෙනුම් න්‍යාය,
මානවවාදී න්‍යාය ඉහත සෑම න්‍යායකින්ම පැහැදිලි කරන්නේ පුජ්‍යලයාගේ පෞරුෂ සංවර්ධන බවත් ඒ ළමා කාලයේ සිට වැඩිහිටිය දක්වා සංවර්ධනය හා පරිණත වන බවත් කියලා දීලා තියෙනවා. එසේ පෞරුෂ සංවර්ධනය කෙරෙහි බලපාන සාධකය වෙනම දීලා තියෙනවා. පෞරුෂ නිර්වචනය කරලා තියෙනවා. ඔව්. කාටිය අදහස් තියෙනවද දන්නේ නැද්ද මේ? ඔව් ලියපු කෙනෙක් තව වෙනස් අදහසක් තියෙනවා නම් කියන්නකෝ. පෞරුෂය කියන්නේ මොකක්ද කියලා කෙටියෙන් හඳුන්වන්න ඕනේ. පෞරුෂ සංවර්ධන ලෙස මනෝ විශ්ලේෂණවාදී න්‍යාය හරි චර්යාවාදී න්‍යාය හරි දැක්වෙන අදහස පැහැදිලි කරන්නත් ඕනේ. ඉතින් පෞරුෂය කියන්නේ මොකක්ද කියලා කවුරුහරි තව කෙටියෙන් පැහැදිලි කරලා දෙන්නකෝ. පෞරුෂය යන්න මේ නිර්වචනයක් විදිහට මම මේක යෝජනා කරන්න GP ගල්ෆෝඩ් නේද? පෞරුෂයන් පුජ්‍යලයකගේ ගති ලක්ෂණවල අනන්‍ය රටාවයි. එහෙම එකක් කියනවා. තව එකක් කියනවා මේ ඒ පුජ්‍යලයාට සුවිශේෂී වූ පරිසරයට අනුව පුජ්‍යලයකගේ චර්යාව සහ චින්තනය තීරණය කරන ඔහුගේ මනෝ භෞතික පද්ධතීන්ගේ ගතික සංවිධානයේ පෞරුෂය නම් වෙනවා. එහෙම කියන්නේ W. Alport. අරගේ මේ මම පෞරුෂය කියන එක නිර්වචනයක් විදිහට තමයි මම ඒක ඉදිරිපත් කරේ. ප්‍රශ්න සාකච්ඡා කරන හරි. හරි සර් ඒක හරි. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් මේ මුරේට අනුව කියනවා පෞරුෂය කියන්නේ උපතේ ඉඳලා මරණය දක්වාම පුද්ගලයා හසුරවන බලවේගය කියලා. මේක ශාරීරික හා මානසික වෙනසක් මේකෙදි සිද්ධ වෙනවා කියලා කවුරු හරි එයා කෙනෙකුගේ මේවා එක ලියලා පෞරුෂය සම්බන්ධව මම කියන අදහස් තමයි අපි හැසිරෙනකොට එක එක භූමිකා වලට මාරු වෙනවා සමාජයේ හැටි අනුව ගති ලක්ෂණ අනුව මෙන්න මේක පෞරුෂය. එච්චරයි. සමාජයට ඕන විදිහට අපි එතන වෙනස් වෙන එක අර කටුස්සා පාට වෙනස් කරනවා වාගේ අන්න ඒක තමයි අපේ පෞරුෂය. සමාජයේ ගති ලක්ෂණ වලට වැඩිය අපි වෙනස් වෙන එක. ඒක පෞරුෂය. අන්න එහෙම තමයි කාගේ හරි අර මතයක් ලියලා මානව විශ්ලේෂණවාදී න්‍යාය. ඔව් එතන ඊට පස්සේ අපි ලියන්න ඕන මේ මනෝ මොකක්ද ඒකේ ප්‍රශ්නේ ඉන්නේ මනෝ විශ්ලේෂණවාදී න්‍යාය. ඔය චර්යාවාදී න්‍යාය වලින් දැක්වන අදහස් දෙකම ලියන්න ඕනේ. දෙකෙන් ඕනේ. ඒක අදහස් මොකක්ද කියන්නේ? ඔව්. ඊවලට අදහසක් තියෙනවා චර්යාවාදී එකයි ලියන්නේ එකයි. එකයි අපි හම්බුනේ. හරි එහෙමයි කියන්නේ මේ පෞරුෂය සාමාන්‍ය ව්‍යවහාරයේදී සලකුණු ලබන්නේ පුද්ගලයෙකු සමාජයේ අන් අය අතර මතුවී පෙනෙන ප්‍රමාණයයි. එනම් ඔහුගේ හැකියාවන්, චිත්ත වේග, හැඟීම්, සමාජ පැවතුම්, රුචි අරුචිකම් ආකාරවල එකතුවක්. ඒක තමයි මැඩම්ගේ නෝට් එකේ තියෙන්නේ. හරි. මම හිතන්නේ පෞරුෂය ගැන ඕනම කෙනෙකුට අපිට කෙටියෙන් ලියා ගන්න හඳුන්වා දීම ගැටලුවක් නැතුව ඇති හැමෝටම යම්කිසි අදහසක් එන්න ඇති. අපි ඊට පස්සේ බලමු මනෝ විශ්ලේෂණ න්‍යාය කොහොමද මේ අදහස දක්වලා තියෙන්නේ කියලා. කවුරු හරි කියන්නකෝ බලන්න මනෝ විශ්ලේෂණවාදී න්‍යාය කොහොමද දක්වලා තියෙන්නේ කියලා. ඒකට ඉතින් ගන්න වෙන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගේ මනෝ විශ්ලේෂණවාදී න්‍යායනේ. ඉඩිගෝ සුපර් ඊගෝ නේද? සවිඥාන කුවිඥානය අවිඥානය නෝලින්ගික සංවර්ධන අවදී. ඔව් ID ඊගෝ සුපර් ඊගෝ කියන්නේ ඒ ටික තමයි නේද? සවිඥාන උපවිඥාන විඥානය කියන්නේ. ඔව් මෙයාලා කියන්නේ මනස කියන එක මූදේ වෙන අයිස්කන්ධක් වාගේ කියලා. එතකොට ඒක කොටස් තුනකට යා සවිඥානාවදිය මේ උපවිඥානාවදිය අවිඥානාවදිය කියලා කොටස් තුනකට බෙදලා දුන්නා. සවිඥාන කියන්නේ මතු පිට අර අයිස්කන්ධ නම් මතු පිට පෙනෙන කොටස. එතකොට මේ වෙලාවේ පවතින්නේ අවදි බව, සිහිය හා චිත්ත වේග. උපවිඥානාවදිය කියන්නේ මැද තියෙන අපට නොපෙනෙන අයිස්කන්ධේ මූද මේ මැද තියෙන කොටස. එතකොට අපිට නොපෙනෙන ඉංගියක් සැපයූ විට මතකයේ තියෙන කොටස තමයි ඒකෙන් කියන්නේ. අවිඥානික ජනකස පොඩ්ඩක් අහන්නකෝ අපිට
එදා කවුද මේ මට මතක නෑ තිමිර සර් හරි කවුරු හරි කිව්වා නේද මේකෙදි අපිට සවිඥානය අවිඥානය කියන එක ගන්න නැතුව ඉඩීගෝ සුපර් ඊගෝ මේකට එන්නේ පෞරුෂය මනෝලිංගික අවදි ටික තමයි පෞරුෂයට එන්නේ නේ. මනෝලිංගික අර බුද්ධාවදී ඒ ටික තමයි එන්නේ. බුද්ධාවදී ලිංගික රූපියවදී නිරිනවදී අනේ ටික තමයි පෞරුෂය. ඔව් පෞරුෂයට එන්නේ ඒ ටික තමයි. ඒ ටික හරියට සංවර්ධනය වුනේ නැත්නම් පුද්ගලයාගේ පෞරුෂ ආක්‍රමණිකතා හට ගන්නවා. දැන් අම්මා කෙනෙක් වැඩට යනකොට ළමයාව ඉක්මනටම අර මේ ජරා කරගන්න එහෙම උත්සාහ කරනවා නම් ඒ ළමයා ඊට පස්සේ ඒකට විරුද්ධවාදී වෙලා ඒ කාර්යය කරන්නේ නැතුව ඉන්නවා. එතකොට කියන්නේ මේ පෞරුෂ සංවර්ධනය වෙන්න නම් ඔය මූලික ලිංගික අවදි ටික හරියට තියෙන්න ඕනේ. එතකොට තමයි පෞරුෂය සංවර්ධනයක් කරා යන්නේ කියලා තමයි කියන්නේ. අර ටික ඇවිල්ලා ඔය අවිඥානීය මනසේ තියෙන ස්තර ටික. ඔව් ඒ ස්තර ටික කියලා නේද අපි අතෙන්ට යන්න ඕන. ඒ කියන්නේ අර එහෙම ගියක් කමන්නේ ඒක හැඳින්වීමක් කරලා ගියාට කමන්නේ අරක ඍජුව අරකට එක්ක. ඔව් ඒ ළමා සංවර්ධන මේ පැත්තේ යන්නේ පෞරුෂය පිළිබඳ සංකල්පේනේ සර්ලා කියන්නේ. එතකොට මේ සංකල්පේ තියෙනවා මේ ඉඩ් එක ඊගෝ එක සුපර් ඊගෝ එක. ඔව් මනෝලිංගික සංවර්ධන අවධිය ගැන කතා කරන්න ඕන එතන. මේ එතකොට ඒකෙදී ඒ ටික කතා කරලා තමයි අර අවධි ටිකට යන්නේ. හැබැයි සර් නෝට් එකේ දීලා තියෙන මනෝ විශ්ලේෂණ න්‍යායට දීලා තියෙන්නේ සවිඥාන උපවිඥාන අවිඥානය කියන ටික පෞරුෂ සංකල්පයේ හැටියට අයිගෝ ඊගෝ සුපර් ඊගෝ දාන ටික දීලා තියෙනවා. එතකොට අපි මේ ප්‍රශ්නෙට ගන්නේ මේ දෙකම ඔව් අපේ හාමුදුරුවෝ ඔය දැන් අපේ අර සර් කියන තියරි එක තමයි මේකේ නෝට් එකේ තියෙන්නේ. ඒක තමයි තියෙන්නේ. එතකොට මේකේ පොඩි තව එකක් තමයි මේ ඉන්නෝකමිස් එක මේක සම්බන්ධ කරන්න ඕන කියලා මම පොඩ්ඩක් ලියන්න එකේ කියන එකට. නෑ අපිට අපේ හාමුදුරුවනේ මෙහෙම ලියන්න පුළුවන්. මේක මෙහෙම ලියනවා පෞරුෂය කියන්නේ මොකද්ද කියලා ලියලා මේක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්වි කාල් යුන්ග්වි මෙන්න මේක මේ විදිහට ඉදිරිපත් කරා. එතකොට මේකේ මේ අපිට කියන්න පුළුවන් අර විඥානවදිය සවිඥානවදිය මේ විදිහට මේක ෆ්‍රොයිඩ් මනස කියන එක මූ දෙපා වෙන අයිස් කැටයක් විදිහට මෙන්න මේ වාගේ අවදි තුනකට බෙදුවා. ඊට අමතරව මේක පිළිබඳ සංකල්පයේ විදිහට ඉඩ් ඊගෝ සුපර් ඊගෝ එක මනෝලිංගික සංවර්ධන අවධිය ගැන ඊට පස්සේ මේ ඒකේ අර බුදාවදිය එහෙම ගොඩක් විස්තර තියෙනවා. අනේ ඒ ටික ලියන්න පුළුවන් අපිට. ඒක පොඩ්ඩක් ලියන්න වෙනවා. පැහැදිලි සර්. thank you. ඒකට වඩා මේ අවශ්‍ය වෙන්නේ නැද්ද අර කලින් හාමුදුරුවෝද කොහොමද කියන්න දන්නේ නැහැ අර දරුවෙක්ව පුරුදු කර ගැනීම සම්බන්ධව කොටසක් කතා කළේ ඒ උදාහරණය නෙවෙයිද ප්‍රායෝගික උත්තරේට අපිට අර අයිස්කන්ධ කතන්දරයට වඩා අදහස පැහැදිලි කරන්න කිව්වම ඒක තමයි ඒකේ සංකල්පය. හැබැයි ඒක උදාහරණ විදියට ඒක දාන්න පුළුවන් නේ සර්. ඒක උදාහරණයකට දැම්මේ. උදාහරණයක් විදිහට දාන්න පුළුවන් ඒක. ළමයේගේ පෞරුෂය හදන්න නම් අර මුඛාවදියේ පායුක යුද නේද? බුදාවදියේ ලිංගික රූපාවදියේ ඒ ටික විස්තර කරන්න පුළුවන් මම හිතන්නේ උදාහරණ විදිහට. මනෝලිංගික සංවර්ධන අවධිය ගැන ඉඩ් කියන්නේ මේ අර සුඛ මූල ධර්මයේනේ. දරුවා බණගිනි නම් කෑ ගහනවා. අවශ්‍යතාවය ඊට කරගන්න යොමු වෙන එක නිතන කියන්නේ. ඊගෝ කියන්නේ මේ මනසේ ප්‍රධානියා මේක මේ මොහුට තීරණ හා ගැටලු निराකරණය කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේ වෙලාවේදී අර යාගේ අධ්‍යාපනික චින්තනයයි තාර්කික චින්තනයයි දියුණු වෙනවා. සුපර් ඊගෝ වෙලාවේදී සදාචාර මූල ධර්ම සදාචාරය අගය කරනවා. වෙඩිහිටියන් දෙමව්පියන්ගේ සංස්කෘතියට ආගමට අනුව දරුවා ඉගෙනීම කරනවා. ඔන්න ඔය ටික එනවා. එතකොට අර බඩගින්නට කෑ ගහනවා. ඊට පස්සේ එයා බඩගිනි නම් කිරි තියෙන තැන කෑමක් තියෙන තැන දාන්නවා. ඊට පස්සේ අරක බඩගිනි නම් ඒ වෙලාවේ අවස්ථාව අනුව දරුවා හැසිරෙන්න පෙළඹෙනවා. ඉඩ් ඊගෝ සුපර් ඊගෝ. ඊට පස්සේ ඒක මේ අර සර් කියපු උදාහරණය උනන් ලියන්න පුළුවන්. අර අවුරුදු දෙකමාරේදී අම්මාර වැසිකිලි ලියන්න දෙන පුරුදුව ඒ වාගේ ඒවා මෙතන ලියන්න පුළුවන්. ලොකු පීඩනයක් දරුවට දෙන්න නැතුව අර ඉඩ් ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා සෙල්ලම් බඩු වැඩි ඉල්ලන්නේ නැහැ කියලා පොරොන්දු කරගෙන කඩේට ගියාපුවම සෙල්ලම් බඩු ඉල්ලලා මේම ඕනවට වැඩි කරදර කරන්නේ නැහැ. අන්න ඒ වාගේ අර විස්තර ටිකක් එතන ලියන්න ඕන. අර ෆ්‍රොයිඩ් කියනවන්නේ යමෙකුගේ ඊගෝ එක ශක්තිමත් නම් ඔහුගේ මේ පෞරුෂය ශක්තිමත් කියලා. එතකොට ඔහුට පුළුවන් ඊගෝට ලැබෙන මේ පීඩනය අඩු කරගන්න. මනස රැක ගැනීමට සංරක්ෂණය කරන්න මේක උදව් වෙනවා.
ඒ අර දරුවෙකුට අපි අවුරුදු 7ක් වනකොට ලබා දෙන මොන්ටිසෝරිය තුල ලබා දෙන සදාචාරාත්මක අත්දැකීම් තමයි යෝකින් කියන්නේ. මේක අපිට තියාගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. ඒ දෙකම ඔකට සම්බන්ධ කරගන්න. අරක මේ පෞරුෂය පිළිබඳ සංකල්පය මේ අර න්‍යායත් එක්ක පහදන්න. උදාහරණ ගෙනල්ලා පහදන්න. එතකොට හරි. හරි මං හිතන්නේ පැහැදිලි ඔයිඩ් කෙලින්ම කිව්වේ මනෝවිශ්ලේෂණවාදී න්‍යායට මූදෙපා වෙන අයිස්කන්ධ පෙන්නලා හිතේ මෙන්න මේ වාගේ ස්තර තුනක් තියෙනවා. උඩම තියෙන එක මෙහෙමයි, යටම තියෙන එක මෙහෙමයි. ඒ උඩම තියෙනවා කියන්නේ මොකද්ද? ඉඩ් එක. මැද තියෙනවා කියන්නේ ඊගෝ. සුපර් ඊගෝ කියන්නේ ගැඹුරේ තියෙන එක. ඉතින් ඒකට සම්බන්ධ කරලා උදාහරණයක් ලියන්න අපිට බැරි වෙන්න බෑනේ. ඒක පුළුවන් වෙන්න ඕන. ඒක තේරුණාද දන්නේ නැහැ. ඒක ගැන මොකද තව අදහස් තියෙනවද? අර මේ සර් අර මේ කෙටි පැහැදිලි උදාහරණයක් කිව්වා අර ඉට් එකටයි ඊගෝ සුපර් ඊගෝ එකට මේ සර් අර උදාහරණයක් කිව්වා ඒක චුට්ටක් මතක් කරන්න පුළුවන් නේද? ඉට් එක කියන්නේ සර් ඉට් කියන්නේ දරුවට බඩගින්න ආපු ගමන් ඌ අඬනවා. පොඩි එකා මතක් කරගන්නකො ඉපදුණු ගමන් ඌට වෙන කරන්න දෙයක් නැහැ. අවශ්‍යතාවය දැනුණු ගමන්ම අපි ඒක කරලා දෙන්න ඕන. ඊගෝ කියන්නේ සංරක්ෂණ ප්‍රයෝග තියෙනවා. කඩේට එක්කන් යනකොට එහෙම නැත්නම් දරුවා අඬනකොට අම්මා වැඩට යනවා තැන් තැන් වල එයාට මේ ගන්න පුළුවන් තැන් වල කෑම තියලා. එතකොට එයා බඩගිනින්න කෑම ටික අරගෙන කාලා එහෙමත් මදි වුණොත් තමයි යඩන්නේ. ඊට පස්සේ මේ ඒකට අපි කියනවා දරුවට ඔන්න අම්මා ළඟ සල්ලි නැහැ පුතේ කඩේට ගියාම උනට වැඩිය බඩු ඉල්ලන්න එපා කියලා ළමයාට කලින් කියාගෙන යනවා. සංරක්ෂණ උපාය මාර්ග ප්‍රයෝග යොදාගෙන යනවා. ඊට පස්සේ සුපර් ඊගෝ කියන්නේ කරන්න මේපා කියලා බල කරනවා. ළමයා ලොකු නම් පස්සේ ඉස්කෝල ළමේ බඩගිනි කියලා අඬන්නේ නැහැනේ පන්තියට ඇවිල්ලා. එයා ඒ හිතෙන් තද කරගෙන ඉන්නවා නෑ. මෙතන අඬුවොත් මම සමාජ අපවාදයට ලක් වෙනවා. එහෙම නැත්නම් මට මිනිස්සු hina වෙනවා. ඒකින්ද මම අඬන්නේ නැහැ මං ඉවසගෙන පාඩම ඉගෙන ගන්නවා කියලා ඉන්නවා. ඔන්න ඔය තුන තමයි. ඉඩ් එකයි ඊගෝ එකයි සුපර් ඊගෝ එකයි කියන්නේ. ඉඩ් කියන්නේ අනිවාර්යෙන්ම එළියට දානවා. අනිත් එක ප්‍රයෝග දරාගෙන ඉන්නවා. ඊළඟ සැරේ සිත තුලින් පාලනය කරගෙන ඉන්නවා. ඊගෝ ශක්තිමත් කියන්නේ අනිවාර්යයෙන්ම පෞරුෂයේ ශක්තිමත්. thank you sir ඒක පැහැදිලි වුණා වන්න. ඉත් කියන්නේ do it. KTM ඉත් කියන්නේ do it. ඒක පැහැදිලි වුණේ මට දැන් තමයි සර්. සර් ගොඩක් thanks පැහැදිලි කළාට. ඊළඟට පුංචි දෙයක් කියන්නද? ඉත් කියන්නේ do it. ඊගෝ කියන්නේ මේ සුපර් ඊගෝ කියන්නේ don't do it. ඒ දෙක අතර තමයි ඊගෝ ඉන්නේ. ඊගෝ හොඳයි නා. පාරෙන්න මේ දරුවගේ පෞරුෂය හොඳයි. අරක කියනවා අඬපන් අරක කියනවා අඬන්නෙම නෑ. ඒ දෙක මැද්දේ තමයි හොඳ. ඊළඟට මේ අර කියන්නේ තව කවුරුනා කියන එක මේ ඔව් සර් සාමාන්‍යයෙන් ඇති වෙන්නේ උපතින්ම කියලා කියනවා. ඉත් එක උපතින්ම ඇති වෙනවා කියලා කියනවා. ඊළඟට ඊගෝ එක අවුරුද්දකට විතර පස්සේ වර්ධනය වෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ සුපර් ඊගෝ එක අවුරුදු 1.5කට පසුව වගේ තමයි මේ ඇති වෙන්නේ කියලා තමයි නෝට් එකේ තියෙන්නේ. ඊළඟට මේවට වචන තුනකුත් දීලා තියෙනවා. ඉක් කියන්නේ සංස්කාරකය කියලා. ඉත් සංස්කාරකේ සුඛ මූල ධර්මය කියලා කියනවා. තව ඊගෝ එකට අහං භාවය කියලා කියනවා යථාර්ථවාදී මූල ධර්මය. අනිත් එක උපරි අහං භාවය සදාචාරාත්මක මූල ධර්ම කියලා කියනවා. ඒ ටික තමයි ඒ සර්කියුට් එක හරිය අර ජනකසරෙන් අහන්න කොහොමද කියලා ඒක හෑන්ඩ් එකේ තියෙන ඒක තමයි නෑ ඒක හරි අපහන්න මේක හරි මේ ඒ කියන්නේ මේ සර් කියන්නේ ඉඩ් කියන එක උපතින්ම ඇති වෙන එකක්. ඒ කියන්නේ කිරිල්ලලා අඬන එක උපතින්ම ඒක ගේන එකක්. ඊට පස්සේ අවුරුදු 1කට පස්සේ තමයි අර ඊගෝ කියන එක ඇති වෙන්නේ. ඊගෝ කියන්නේ අර අඬන්නේ නැති අඬන අතරත් අතරමැද අවස්ථාව. ඔව්. එතකොට ඊට පස්සේ මේ සර් කියන විදිහට අවුරුදු 2කමාරෙන් පස්සේ තමයි අර කරන්න එපා කියන එක. දරුවට වැසිකිළියාමේ පුහුණුව ඇති කරන්න කියන්නේ টয়ලට් මේ ට්‍රේනින් එක අම්මට දෙන්න කියන්නේ අවුරුදු 2කමාරෙන්. ඒ ඇඟේ එතන ඉන්න තැන කැත කරගන්න නැති එක වළක්ව ගන්න. එතකොට දරුවා එතනින් අවුරුදු 2කමාරෙන් හිතනවා නෑ මම මෙතන වැසිකිළි යන්නෙම නෑ. පාලනය කරගන්නවා. මම බඩගිනි වුණාට අඬන්නෙම නෑ මෙතන. එතකොට සුපර් ඊගෝ එකෙන් එයා පාලනය කරනවා. අර පැත්තේ කියනවා do it කරපන්. මේ පැත්තේ කියනවා don't do it. මේ පැත්තේ නොකරපන්.
ඒ දෙක අතර තමයි ඊගෝ. ඊගෝ හොඳයි නම් පෞරුෂය ශක්තිමත්. හරිනේ මං හිතන්නේ ඒක හොඳටම පැහැදිලි වෙන්නේ නැති. අපි ඊළඟට බලමු ඊළඟට තියෙන ශිෂ්‍යයා තුළ සම්බර පෞරුෂයක් ගොඩනැගීම සඳහා වෘත්තීය ගුරුවරයාට කළ හැකි කාර්යභාරය. එහෙමනේ තිබ්බ ප්‍රශ්නේ. ශිෂ්‍යයා තුළ සම්බර පෞරුෂයක් ගොඩනැගීම උදෙසා වෘත්තීය ගුරුවරයාට කළ හැකි කාර්යභාරය. ඔව් ඊයේ අපි කතා කරා. ඔව්. අපි අද ජොයින් වෙලා ඉන්න අයටත් පොඩ්ඩක් දැනගන්න චුට්ටක් කවුරු හරි පැහැදිලි කරමුද? ඒක කොහොමද කියලා. මේකනේ හිතලා ලියන්න ඕන ප්‍රශ්නයක් මේක නන්නේ. ඔව් ඔව්. මගේ ළඟ උත්තර ටිකක් තියෙනවා මම නිකන් කියවන්නම් බලන්න ගැලපෙනවද කියලා. ඒකේ තියෙනවා ගුරුවරයාගේ පෞරුෂය ශිෂ්‍යයා කෙරෙහි බලපාන බව. ශිෂ්‍යයා පිළිබඳ සුභවාදීව දැකීම සහ ශිෂ්‍යයා හඳුනා ගැනීමේ කුසලතා අත්පත් කර ගැනීම. ශිෂ්‍යයාගේ බුද්ධි මට්ටමට ගැළපෙන අභියෝග ඉදිරිපත් කරමින් බුද්ධි වර්ධනය සඳහා සහාය වීම. ශිෂ්‍යයාට චිත්ත වේග සම්බරතාව ඇති කර ගැනීමට සහාය වීම. සමාජශීලී වීමට සහ සමාජ කුසලතා අත්පත් කර ගැනීමට සහාය වීම. ශිෂ්‍යයා සම්බන්ධ නිරීක්ෂකයෙකු, ගවේෂකයෙකු, විශ්වාසවන්තයෙකු, හිතවතෙකු හා සමීප වැඩිහිටියෙකු ලෙස කටයුතු කිරීම. ශිෂ්‍යයාට තර්කානුකූලව සහ හේතුවාදීව චින්තනයේ යෙදීමේ හැකියාව වර්ධනය කර ගැනීමට සහාය වීම. ශිෂ්‍යයාට පෞරුෂ වර්ධනය කර ගැනීම පිණිස ආදර්ශවත් ආකෘතියක් වීම. ඒ ටික තමයි තියෙන්නේ. අපේ මේ සෝක ෆොටෝ එකක් දාන්න පුළුවන්ද? ඔව් මම මේක ගෲප් එකට දාන්නම්. හරි මිස් හරි thank you. තව කාට හරි ඒකට එකතු කරන්න දේවල් තියෙනවද? අදහසක් එහෙම. ශිෂ්‍යයා තුළ සම්බර පෞරුෂයක් ගොඩනැගීමට වෘත්තීය ගුරුවරයෙක්ට කරන්න පුළුවන් දේවල්. ශිෂ්‍යයාගේ සම්බර පෞරුෂය කියන්නේ මොකක්ද? අර අපිට ගන්න පුළුවන් ගුරුවරයා හැම ළමයෙකුටම එක හා සමානව සලකන්න ඕන සම්බර පෞරුෂයක් ඇති වෙන්න. ආකල්ප වර්ධනය සිසුන්ගේ වැඩි කරන්න ඕන. සාර ධර්ම ගැන කියලා දෙන්න ඕන ගුරුවරයා උගන්වනකොට. ගුරුවරයා ආදර්ශමත් වෙන්න ඕන. එතකොට මොකද දරුවෝ ගුරුවරයා අනුකරණය කරන හින්දා ගුරුවරයාගේ හැසිරීමෙන් වචනයෙන් කතාවෙන් ඒ හැමදේම ආදර්ශමත් වෙන්න පිළිවෙලට අඳින්න ඕන. භාෂාව හොඳ භාෂාවක් හසුරවන්න ඕන ගුරුවරයා. ඒ ටිකත් ඔතෙන්ට එකතු කරලා ලිව්වා නම් ඇති නේද ටීචර්? පෞරුෂ සංවර්ධනයට මේ උදව් වෙන්න ඒවත් ප්‍රධාන හේතු වෙනවනේ දරුවන්ගේ. මොකද ගුරුවරයා කියන කෙනා දිහා බලාගෙන තමයි ඉස්කෝලේ දරුවෝ තමන්ගේ පෞරුෂය සංවර්ධනය කරගන්නේ. එයාලා සමාජගත වෙන්නේ පාසලෙන් දෙන දේ අනුවම තමයි. ඒ හින්දා ඒක ගොඩනගා ගන්න කොහොමද? ඒ කියන්නේ දරුවන් අතර ගැටුම් අඩු වෙන්න ඕනේ. ආකල්ප වර්ධනය කරලා මේක කරන්න හොඳ නෑ, මේක පව්, මේක වැරදි, පරිසර සංරක්ෂණය කරන්න ඕන. ඒ වගේ ආකල්ප ටිකක් දෙන්නත් ඕන. අපි උගන්වන ක්‍රමවේද අනුව දරුවාගේ පෞරුෂයට ඒ දැනුම යන විදියට දැනුමාවොත් තමයි පෞරුෂය එන්නේ. එතකොට ඒ දැනුම හරි විදිහට යන විදිහටත් අපි කරන්න ඕන. එතකොට දරුවා හැමතිස්සෙම උඹට බෑ කිව්වොත් ඌට බෑම තමයි. එහෙනම් දරුවා මොටිවේට් කර ඉහළට ගන්නත් ඕන. එතකොට තමයි දරුවාගේ පෞරුෂය ටික සංවර්ධනය වෙලා එන්නේ. අපි ඒකට මහා බැරෑරුම් කරුණු ඉස්සරලා දුන්නොත් දරුවා අර ගුරු බීතිකාව, පාසල් බීතිකාව කියන ඒවා ඇති වෙනවා. එතකොට එහෙම නැතුව දරුවා ටික අපේ සංකල්ප ටික දිදී දරුවා ඒකට ආසාවක්, ඇල්මක්, කුසලතාවයක් ඇතුව අපිට ආවේනික දරුවා කැමති බස් වහරකින් එහෙම මොකක් හරි රටාවකින් දරුවට මේවා ටික දෙනවා නම් ටික දරුවගේ පෞරුෂ සංවර්ධනය ඉහළට එනවා අධ්‍යාපනයත් සමග. යෝව චුට්ටක් අර හිතලා ගොඩනගා ගන්න ඕන. ඒකම පෞරුෂ සංවර්ධනයට බලපාන. ඒ කියපු කරුණ වලටම ඒකේ අපිට පෞරුෂ සංවර්ධනයට දැන් එරික් එරික්සන්ගේ වෙනම පෞරුෂය පිළිබඳ හැඳින්වීමක් වෙනවා. එතකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ වෙනම පෞරුෂය පිළිබඳව හැඳින්වීමක් වෙනවා වෙනම. එතකොට ඒ තියෙන එක න්‍යායාත්මක කරුණක් මත ඉඳලා ඒක විග්‍රහ කළා නම් උත්තරේ සර්ව සම්පූර්ණ වෙනවා. හොඳටම හොඳයි. අහවලා මෙන්න මෙහෙම කියනවා. නමුත් මගේ මතේ මේකයි කියලා ලිව්වොත් නම් හරියට. ඔව් අන්න ඒක තමයි මාත් හිතන්නේ උත්තරෙන් බලාපොරොත්තු වෙන්නේ. උපාධි කියන ලෙවල් එක අරයා මෙහෙම කිව්වට මම මෙහෙමයි. සමහරවිට මගේ උත්තරේ වැරදිලා හම්බෙනවා.
ඒක ඒ තමයි. හේතුව තමයි මගේ විවෘත චින්තනයනේ මෙතන බලන්නේ. එතකොට මම කරන්නේ මේ ටික දරුවගේ පෞරුෂ සංවර්ධනය. අරයා කියනවා මෙහෙම, පොයිට් කියනවා මෙහෙම, තව කෙනෙක් කියනවා කාලියුම් කියනවා මෙහෙම. නමුත් ඒක නෙමේ මම දරන අදහස මේකයි කියලා ඒක දුන්නොත් හරියටම ඒක තමයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ. බලාපොරොත්තු වෙන දේ. ඔව්. එහෙම තමයි ලියන්න. හැමතිස්සෙම පොත ලියන්න යන්නේ නැතුව තමන්ගේ පන්ති කාමරය තමන් ඔළුවට මවා ගන්න, ඒ තුලින් තමන්ගේ ඉස්කෝලේ මවා ගන්න, තමන්ගේ කලාපේ, තමන්ගේ රට ඒ තුලින් උත්තර ලියන්න බලන්න. එතකොට ඕක ඇති මේක බලන්නකො මේ දැන් අපි කතා කරමු පේපර් ටික අරගෙන මේකේ ඇති දෙයක් තියනවද කියලා මට කියන්නකො. අපි උසස් පෙළට පාඩම් කරපු දේත් එක්ක මේ තියෙන දේවල් මහා විහිළු නෙමේ. මේක අර න්‍යායන් ටික ඔළුවේ දාගෙන ඒ න්‍යාය මෙතෙන්ට ගලප ගන්න විතරමයි තියෙන්නේ. මේක හරිය සරලයි. මේකේ ක්‍රමය අවබෝධ කරගත්තොත් එච්චරයි. ඒක හරි. ඒකේ තියරි එක දාගත්තා නම් හරි පොඩ ඒක අපේ හාමුදුරුවනේ තියරි එක මේකයි කියලා අපේ ඔළුවේ තියෙන්න ඕන. මේ ඔව් වචන දෙක තුනක් අපි නිර්වචනය කරගන්නවා නම් ඔච්චරයි අවශ්‍ය වෙන්නේ පේපර් එකට. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන්නේ මොකද්ද? එක එක විද්‍යාඥයා මේ සම්බන්ධව දක්වපු මතය මොකද්ද කියලා අපේ ඔළුවේ තියනවා. අපිට පුළුවන් අර මතකද අපේ කපිල සර් කිව්වහම එක එක්කෙනා අර්ථ දක්වලා තියෙනවා මේ විදිහට ඔයාගේ අර්ථ දැක්වීම ලියන්න කියලා පොතේ අපිට කියලා ලියුවා මතකද? කපිල සර්ගෙත් තියෙනවා ආයේ කවුද අපේ අර අනිත් සර්ගෙත් තියෙනවා. එයා දෙන්නෙම චුට්ටයිනේ වෙබ්සයිට් එක බලන්න නූතනම නිර්වචනය ගන්න. චින්තන සර්ගේ. අන්න ක්‍රමී. ඕක නූතනම නිර්වචනය ගන්න තමන්ගේ අත්දැකීම එක්ක කලවම් කරලා උත්තරේ ලියන්න. එච්චරයි තියෙන්නේ. අපේ බුද්ධි කලම්බනේ ඔය තියෙන්නේ බුද්ධි කලම්. ඉතින් අපි ඔය විදිහටම ඉස්කෝලේ උගන්වනවා නම් මිස් ඇත්තටම මේ ඩිප්ලෝමා එක අපි එතනකොට අරගෙන ගොඩක් කල්පනා කරලා බලන්නකෝ කියපු එක ගැන. නෑ ඇත්ත දැන් එදා අන්තිමට ගියපු ලෙක්චර් එකේ CPA එකේ දැන් මැඩෙන් කතා කරපු ලංකා මැඩෙන් කතා කරපු විදිහට ඒ පාඩම් වල අවශ්‍යතාවයකුත් නැති තරම් ඒවා කවදාවත් වෙන්නේ නැති හීනනම් ඒවා කවදාවත් සත්‍යතාවයට පත් කරන්නත් බැරි නම් හිතන්නකෝ ඒ විදිහේ මාතෘකාවල තියෙන වළංගුභාවයම අපි ඒක පේපර් එකක උත්තරයකට ලියනවා විතරනේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොච්චර අපි ඉස්කෝලේ යන කාලේ ඉඳන් මේ වෙනකන් කොච්චර වුණාද? නමුත් මේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් වුණාද? වැඩක් නැහැ. අපි යන්නේ ඒකයි අර පේපර් එකේ සම්බන්ධ අපි දරුවෙකුට යමක් දුන්නා නම් උඹ මෙන්න මෙහෙම කරපන්. මම කුසි විද්‍යා කරන ගුරුවරයෙක් විදියට එක එකාගේ පිටරටින් ඇවිල්ලා නැව එනකම් බලාගෙන ඉන්න නැතුව උඹලට කණ්ඩ ඕන දේ උඹලගේ ගෙවත්තේ හදපල්ලා. උඹලා ඒ තුලින් වසවිස නැතුව කාපල්ලා කියලා මම මේ අවබෝධය දුන්නා නම් දරුවෝ එකෙක් හරි එකට යොමු වුණා නම් අන්න ඒක තමයි මගේ ජයග්‍රහණය. බොරුවට මේ ප්‍රතිපත්ති හදලා කාබනික පෝර දාපල්ලා කියලා පෝර තහනම් කෙරුවට මේක හරියන්නේ නැහැ. ඒක හරි අර ඒක නිසාම පේපර් එකට අපි කරන්න තියෙන්නේ එච්චරම තමයි. ඒකේ තියරි අල්ලගෙන ඉවර වෙලා උත්තරේ කරකවන එක. අපි ඕකට තමයි ඔය අපි හාමුදුරුවෝ කතා කරලා මම නම් ඕක හිතුවේ මම එකයි ඔය ඇසයින්මන්ට් එකක් ඉල්ලන්න ඔට්ටු වෙන්නේ. එතකොට අපි මමත් කැමතියි. මමත් අර මුලින්ම මේ ජනකසට කතා කරපු වෙලාවෙත් කිව්වේ ඒකයි. මේ අසාර්ථක දෙයක් ආයෙත්ම කරන්නේයි අපි දැන් අපේ ෆයිනල් නම් මේ බැජ් එකෙත් මේ යාලා උගන්නගෙන ආපු ෆයිනල් එකක් නෙමේ. මේ සිලබස් එක ආවේ 1945 සිලබස් එකනේ මේ තාම අපි යන්නේ. ඇත්තම කිව්වොත් 45 සිලබස් එක මේ අපි තාම කරන්නේ. එතකොට අධ්‍යාපන ඩිප්ලෝමා එකේ සිලබස් වෙනස් වෙලා නැහැ 1945න් මෙහාට. යාලා සිලබස් එක වෙනස් කරන්නේ ඊගාව බැච් එකට. ඔව් ඉතින් ඒක නිසා මේක අපි අන්තිම බැච් එක කියලා යාලා අපිට දෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට මාත් ඒක තමයි දැක්කුවේ අපි මොකක් හරි නමින් හරි අස්වනකින් හරි මේල් එකක් යවනවා නම් අපේ පොදු ඉල්ලීමක් අපේ බැච් එකේම ඉල්ලීමක් කරලා මේ විභාග ක්‍රමය වෙනස් කරගමු කියලා. වෙනවා නම් ඉතින් අපරාධනේ. ඒක නිසා මේ ඔමිස් අපිට ලින්ක් එකෙන් ජොයින් ඕනේ. ඒක තමයි මම ඒක තමයි කිව්වේ අනිත් ඒ කියන්නේ ගෲප් එකේ ඉන්න මුකුත් අපිට සම්බන්ධ වෙන්නේ නැති අය රිමූව් වුණා නේ ලීව් වුණා නම් හොඳයි. දැන් අපි මේකේ වෙන දෙයක් කරන්නේ නැහැනේ. අපි කරන්නේ පේපර්ස් ඩිස්කස් කරන එක විතරමනේ. අපි මේක එතකොට දැන් අර ජොයින් වෙන කට්ටියට අසාධාරණයක් වුණේ යාලා. ඒ නිසා මම දැන් ඊයේත් ඒකයි කිව්වේ. අපි මේ මොකක් හරි එකට ඉතින් ක්‍රියාමාර්ගයක් වෙන කරන්න දෙයක්වත් නැහැ. අර හිතලා රිමූව් කරන්නත් බැහැනේ. මේ ඒක නිසා දැන් ගොඩක් අය දැන් මට ප්‍රයිවට් මැසේජ් ගොඩාක් දාලා තිනවා ඇඩ් කරගන්න අපි එනවා කියලා. දැන් එහෙම කරන්න විදිහක් නැහැ. ගෲප් එකේ දැන් ෆුල් වෙලානේ ඉන්නේ. ඒ හින්දා මම ඒකයි ලින්ක් එක යවුවේ. හරි කමක් නෑ. අපි එහෙනම් ඊළඟ ප්‍රශ්නෙත් බලමු. අපිට කාලේ තියෙන නිසා මොකද අපි දැන් කතා කරපු ප්‍රශ්නමනේ කතා කරගෙන ගියේ. ඒක නිසා පස්වෙනි ප්‍රශ්නේ නවත්තමු.
පස්වෙනි ප්‍රශ්නේ තිබ්බේ පියාජේගේ බුද්ධි සංවර්ධන න්‍යායට අනුව සංයුක්ත ක්‍රියාකාරී චින්තනාවදී හෝ විධිමත් ක්‍රියාකාරී චින්තනාවදී පෙන්눔 කරන ලක්ෂණ ඒ වගේ ප්‍රශ්නයක් නේද තිබ්බේ? මම ළඟ පේපර් එක තිබුණේ මම බලලා දාගත්තේ. ඔව් ඒක තමයි. ඒ ප්‍රශ්නේද? හරි. උත්තර ලියපු කවුරු හරි ඉන්නවා නම් උත්තරේ කියවන්න බලන්න. මම ලිව්වා ප්‍රමාණ සංරක්ෂණය පිළිබඳ ස්ථීර අවබෝධයක් ඇත. పూర్ව ක්‍රියාකාරී අවධියේදී පිළිතුරු දීමට තේරුම් ගැනීමට අපහසු වන සංරක්ෂණ සංකල්ප අවබෝධ කරගනි. තාර්කික දක්ෂතාව ගැටළු විසඳීමේ හැකියාව මත රඳා පවතී. කාල අනුක්‍රමණය කරයි. තව කාට හරි මොනවා හරි අදහස් තියනවද? කෞශල්‍ය මිස් මම එකක් කියන්නද? ඔව් කියන්න මිස්. මේ හඳුන්වන්න වෙයි නේද? දැන් සංයුක්ත ක්‍රියාකාරී චින්තන අවධිය කොහොම මොන කාලයේද කියන එක ඉස්සෙල්ලා චුටක් එහෙම කියලා නේද ඔය ටික කියාගෙන යන්න වෙන්නේ. කියාගෙන යන්න වෙන්නේ. ඔව්. අපි ඒක මම හිතන්නේ ඔයිට කලිනුත් කතා කරා නේද චුට්ටක්. මම නම් හිතියේ නෑ මිස් මේ සතිය නම් තමයි ජොයින් වුනේ. ඔව්. හරි අපි කියමු බලන්න මිස්. කියන්නේ අවුරුදු 7ත් 11ත් අතර කාලයේ තමයි මේ සංයුක්ත ක්‍රියාකාරී චින්තනාවදිය කියන්නේ. ඒ කියන්නේ පෙනෙන දේ ඇසුරෙන් ළමයා චින්තනය මෙහෙයවනවා. බාහිර වස්තුන් ආශ්‍රිත ක්‍රියාකාරීත්වය ඔස්සේ මානසික හැකියාව පහළ වෙන අවධියයි වගේ පොඩක් අඳුන්නලා ඊට පස්සේ ওই ටික කියාගෙන ගියොත් හොඳයි කියලා මට හිතෙන්නේ. ඔව්. තව කාට හරි මොනවද එනවද? ඒ කියන්නේ සංයුක්ත ද්‍රව්‍ය පදනම් කරගෙන මේ චින්තනය මෙහෙවන අවධියක්. තව මොන හරි අදහස් තියෙනවද? සම්බේපාලසගේ පොතේ තියෙනවා සංයුක්ත ක්‍රියාකාරී චින්තනාවදී අවුරුදු 8 සිට 11 දක්වා කියලා. ඔව්. මම කියවඩම් දුන්නේ 7 ඉඳන් 11 කියලා නේද මිස්? ඔව් මගේ ළඟ තියෙන පොතේ තියෙන 7 ඉඳන් 12 දක්වා කියලා. ඒකේ ස්ලයිඩ් එකේ තියෙන්නේ 7 11. 8 11. 8 11 8 11 මගේ ළඟ තියෙනවා සයිකොලොජි ලෙක්චර් 11 වල ඒකේ තියෙනවා 7 11 හරියටම 7 11ද 8 11ද 8 පූර්ව ක්‍රියාකාරී චින්තනය වෙනවා 2 7 දක්වා ඒකින්ද 8 11 එතනින් එනවා ඊට පස්සේ තුන ක්‍රියාකාරී වෙනවා 12 16 ළමා සංවර්ධන අවධි 4කට බෙදුවේ ඉන්ද්‍රිය චාලක එනවා උපතේ ඉඳලා මාස 18ත් 21ක් දක්වා ඊට පස්සේ පූර්ව ක්‍රියාකාරී වෙනවා 2 7 සංයුක්ත ක්‍රියාකාරී වෙනවා 8 11 විධිමත් ක්‍රියාකාරී වෙනවා 12 16 දැන් මෙහෙමයි 7 11 කිව්වහම අර අපි ස්ටැට් වලට ගන්න පුළුවන්නේ සංයුක්ත ක්‍රියාකාරී එකක් 7 සිට 11 අවුරුදු 2 සිට 7 දක්වා කිව්වහම ඊළඟේ කරන් තියෙන ඔය 7 ඉඳන් 11 කියන එක ඒකයි ඒ නිසා ටෙක්නිකලි ඕක ගන්න බෑ 7 ගන්න. ඒක කමන්නේ කොහොම ලිව්වත් වැරදි දාන්නේ නැහැ. එතකොට ඒක තව අදහස් ඉන්න වෙන නෑ නේද එකක්. වෙන විශේෂ දෙයක් විශේෂ නෑනේ මේ කිම්පියාජිගේ අර මානව සම්වර්ධනයේ ඔව් සර්. මේ හෑන්ඩ් අවුට් එකේ උදාහරණ දෙකක් තියෙනවා කියන්නේ. ඔව් කියන්න අපි වතුර සමග පරීක්ෂණ වතුර සමග පරීක්ෂණ හා මැටිගෝල්ඩ් සමග පරීක්ෂණ වගේ වෙනී ගිය පරිදි පූර්ව ක්‍රියාකාරී අවධියේ දක්නට නොලැබුණු සංරක්ෂණ හැකියාව මේ වන විට වර්ධනය වී ඇත. කැපී පෙනෙන එක ලක්ෂණයකට වහල් වීම තවදුරටත් දක්නට නැත. ඊළඟ එක තියෙනවා එක සමාන වූ මිටි බෝල දෙකක් කවර අන්දමකට මැටි වෙනවා හිතන්නේ. මැටි කවර අන්දමකට හැට ගැන්වුවද ඒවායේ අන්තර්ගත ප්‍රමාණය සමාන බව කිව හැකියි. ඒ කියන්නේ අර එකම ප්‍රමාණයේ අර මැටි බෝල දෙකක් එක එක හැඩවලට හැදුවොත් ඒ දෙකම අර තියෙන ප්‍රමාණය සමානයි කියලා කියන්න පුළුවන් කියලා කියනවා. මේ ඒක පැහැදිලිද හැමෝටම සර් කියපු කාරණාව?
දන්නේ සර් පොඩ්ඩක් ආපහු ඒක කියනවද තිමිර සර්? ඔව් තිමිර සර්? පරීක්ෂණය පොඩ්ඩක් හරි. ඔව්. ආයි කියන්නද උදාහරණ දෙන්න? පැහැදිලි. ඔව් තිමිර සර් පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ ඒක මුනීලා. පළවෙනි එක තමයි වතුර සමග පරීක්ෂණ හා මැටි බෝල සමග කළ පරීක්ෂණ මගින් පෙනී ගිය පරිදි පූර්ව ක්‍රියාකාරී අවධිය දක්නට නොලැබුණු සංරක්ෂණ හැකියාව මේ වන විට වර්ධනය වී ඇත. කැපී පෙනෙන ලක්ෂණයකට වහල් වීම තවදුරටත් දක්නට නැත. ඊළඟ එක තියෙනවා එක සමාන වූ මැටි බෝල දෙකක් කවර අන්දමකට හැඩගැන්වුවද ඒවායේ අන්තර්ගත ප්‍රමාණය සමාන බව කිය හැකියි. ඒ කියන්නේ සමාන ප්‍රමාණය මැටි බෝල දෙකක් අරගෙන ඒ දෙක එක එක හැඩවලට ඇදුවත් ඒවායේ තියෙන ප්‍රමාණ සමානයි කියලා කියන්න පුළුවන්ලු මේ කාලේදී. මේ අවුරුදු 8-11 වයසේදී ළමයෙක්ගේ බුද්ධිය සංවර්ධනය වීමේදී මේ යම් යම් හැඩතල අඳුනා ගන්න පුළුවන් කියන කාරණාවද මෙතන විස්තර වෙන්නේ. ඒ කියන්නේ අර පරිමාව ප්‍රමාණය යම් යම් දේවල් අඳුනා එකම ප්‍රමාණය නම් ලොකු කුඩා ප්‍රමාණය අඳුරා ගන්න පුළුවන් කියන එකනේ. ඔය හිතන්න දැන් ආමතුනේ දැන් මිලිලීටර් 500ක් දිග බෝතලයකට දාන්නත් පුළුවන් පැතලි වාදනයකට දාන්නත් පුළුවන් නේ. එතකොට මේ දෙකේම තියෙන එකම ප්‍රමාණය වගේ කියන එකක් එයාට හඳුනා ගන්න පුළුවන්. හඳුනා ගන්න. නැත්නම් සාමාන්‍යයෙන් අර මුල් ඒ කියන්නේ අවුරුදු 2-7 කියන කාලේදී අපි උස බෝතලයකට මොකක් හරි දාලා දුන්නොත් ඒකේ ටිකක් වැඩිපුර තියෙනවා. අර මහත පොඩි එකේ දාලා තියෙන එකම පරිමාව දැම්මත් ඒකේ තියෙන ප්‍රමාණය අඩුයි විදියට තමයි ඒගොල්ලන් හඳුනාගන්නේ. ඔය එක වසරේ ළමයින්ට හාමුදුරනේ අපේ පුතත් එක වසරේ මේ දවස්වල ටීචර් කරනවා අවිචලිතතාවය කියලා. ඒත් ඔය දීරෝයි සර් කියපු උදාහරණෙම තමයි මේ බබාලට තිබ්බේ. බෝතල් දෙකක් තියෙනවා හැඩ දෙකක සමාන හැඩ දෙකක එක වසරේ ළමයින්ට තිබ්බේ. එතකොට දීර දාලා පෙන්නනවා දීර කොයි වාචනයේ හැඩේ ගන්නවා කියන එක. ප්‍රමාණය සමානයි. එන්නේ වගේ අර ඒ කියන තමයි අර සංයුක්ත සංකල්ප වියුක්ත සංකල්ප කියලා දැන් සාමාන්‍යයෙන් අපි අර ගණිතයේදී අර වීජීය සංකේත භාවිත කරන්නේ 6 වසරෙන් පස්සේනේ. එතකොට සමහරක් වෙලාවට ඔය දැන් සංයුක්ත සංකල්ප වෙන වියුක්ත සංකල්ප වෙනකොට එනකොට කියන්නේ 6 වසරේදී විතරක් නෙමෙයි. ඒ කියන්නේ සමහරක් වෙලාවට ඒ ළමයාට 8-9 වෙනකන් ওই වීජීය අකුරු පිළිබඳ අවබෝධයක් නැහැ. දැන් ওই ශිෂ්‍යත්ව විභාගයේදී දැන් ওই 5 වසරේ තියලා තියන්න දැනට එක හේතුවක් තමයි ඒක. නමුත් ඒක අර 5ටත් වඩා වැඩිපුර ගැලපෙන්නේ ඊට වඩා උඩ පන්තියකට වගේ තමයි. මොකද දැන් ශිෂ්‍යත්ව විභාගයේදී ළමයා කියන්නේ වියුක්ත අර ඊළඟ අවධියට ඇවිල්ලා නැහැනේ. එයාට අර තාම ඉන්නේ පූර්ව ක්‍රියාකාරී අවධිය. ඒකට අර එයාට ගොඩක් හිතලා එහෙම තීරණ අර නෑ දැන් ඇත්තටම කරන්නේ අර මේ සෝරි 37 කියන්නේ 11නේ. එතකොට එයා තාම ඉන්නේ මේ කටපාඩමින් යන්නේ. ඔව් කටපාඩමින් යන මට්ටමේ අර ඊළඟ ස්ටෙප් එකට ගිහිල්ලා නැහැ. එතකොට අර ගොඩ හරියක් දැන් කටපාඩම් කරන දේවල් තමයි. එතකොට දැන් ඔය පහේ ඉන්න ළමයා විභාගෙට ලියන්නේ. ඒකින් තමයි ඒක ගොඩක් ළමයි ශිෂ්‍යත්වයෙන් පස්සේ අර ඒ කියන්නේ ඒගොල්ලන් අර ශිෂ්‍යත්වය පාස් වුණාට එහෙම මේ ප්‍රායෝගික දැනුමක් නේ අර එහෙම හිතලා කිරීමේ හැකියාව ටිකක් අඩු වෙනවා. ඔව් ඒක හරි සර් ඒක හරි. ඔව් ඒක හරි. මේකේ උදාහරණයක් තියෙන්නේ අර එක සමාන මේ මැටි බෝල නෙමේ මිටි බෝතල් දෙකක්. කොයි විදිහකට හැඩ ගැන්නුවත් ඒ වගේ ඇතුලේ බෝතලේ අල්ලන දියර ප්‍රමාණය සමානයි කියන එක තමයි උදාහරණය දීලා තියෙන්නේ. මැටි බෝල නෙමෙයි එක සමාන බෝතල් දෙකක් අරගෙන කවර විදිහට ඒක හැඩ ගැන්නුවත් එළියෙන් කෑලි අලෝලා හරි මොනවා හරි එල්ලලා හරි කොහොම හරි හැඩ කෙරුවට ඒකේ ඇතුලේ තියෙන දේවල් සමානයි කියන එක තමයි උදාහරණ දීලා තියෙන්නේ. හැබැයි ඒක මැටි බෝල කියන එක ගැලපෙනවා එතනට නේද? ඇයි එක සමාන ඔව් දැන් මැටි බෝල දෙක එක සමාන බෝතල් දෙකකට ඇතුළට වතුර පුරවලා ඒක පිටින් හැඩ ගැන්නුවට ඒත් හරි. එක සමාන මැටි බෝල දෙකක් අරගෙන කිලෝ එකේ මැටි බෝල දෙකක් අරගෙන ඒක පිහියෙන් කපලා කට්ට කපලා ඒ කිලෝ එකම රැඳෙන විදියට තිබුණොත් ඒ බෝලේ ඒකත් හරි ඕකට. ඕන දෙයක් හරි. අර එකම ප්‍රමාණය කියන එක විතරයි මෙතන ඕන වෙන්නේ. එක සමාන කියන දේ. එක සමාන යකඩ බෝල දෙකක් ගත්තත් ඒත් හරි. කොහොම හැඩ ගැන්නුවත් පේන් කරත් ඒකේ තියෙන මේ අන්තර්ගතයේ ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. බර වෙනස් වෙන්නේ නැහැ නේ. ඒක තමයි ඔය කියන්නේ. මිටි බෝතල්ද මේ
මිටි බෝල කියලා තියෙන්නේ මිටි බෝලද මිටි බෝල ඒක ටියුට් එකේ සර් ඒක අනිත් පැත්තේ තියෙන ද්‍රව්‍ය ප්‍රමාණය බර පිළිබඳව පරීක්ෂණ කළා කවර ගැටලුවක් පිළිබඳව නිවැරදිව තේරුම් ගන්න පුළුවන් කියලා චින්තන විමර්ශකත්වයි පත්‍යාවර්තන හැකියාව ආපස්සට ඉදිරියට හිතන්න ළමයිට පුළුවන් කියන එක සාමාන්‍යයෙන් අපි අවුරුදු මේ 8ක් 11ක් විතර වයස තියෙන දරුවන්ගේ මේ ක්‍රියාකාරී අවධියේ එක එක කාර්යවල උන් නිරත වෙනවනේ ටිකක් තාර්කිකව අහනවා W5 අවධිය කියලා අපි කියන්නේ මොකටද මොනවද කොහෙද අර එක එක ප්‍රශ්න අහන්නේ එතකොට ඒක වර්ග ප්‍රභේද අනුව එතකොට ඔය දැන් ඔය දුවයි පුතයි ගෙදර ඉන්නවා නම් ඇයි අම්මේ අරක මෙහෙමයි මේ අයියට තියනවා නම් ඇයි මට නැත්තේ ඔය එක එක ප්‍රශ්න අර තාර්කික චින්තනයෙන් යාලා විසඳ ගන්න හදනවා එහෙම ඒවා තියෙනවා ආත්මීය කේන්ද්‍රීය භාවයෙන් මිදෙනවා අර පෙර ආත්මෙට තියෙන මේ අර බැඳීමේ මිදිලා ඊට පස්සේ එයා මේ චින්තනයේ මෙහෙවල වැඩ කරන්න ගන්නවා ඉන්න ගමන් නිකන් සින්දුවක් මුමුණනවා වගේ මොන්ටිසෝරිය උගන්වපු දෙයක් නැත්තම් අර බුදියගෙන ඉන්නකොට නිදි කරත් දරුවා අර කලින් ආත්මයක සම්බන්ධතාවය hina වෙනවා කතා කරනවා මොනවදෝ කියනවා එහෙමනේ හිටියේ එහෙම ඉන්න දරුවා මේ ආත්මීය කේන්ද්‍රීය භාවයෙන් මිදිලා චින්තනයේ හිතන්න පටන් ගන්නවා තාත්තා කොහෙද ගියේ අම්මා කොහෙද ගියේ මේ තාත්තගේ පොත ඒව අඳුන ගන්න පටන් ගන්නවා අනිත් එක තමයි යමක් ආරක්ෂා කරනවා සෙල්ලම් බඩුව එහෙම පොළවේ ගහන්නේ නැහැ විසි කරන්නේ නැහැ ඒවා නිකන් අර ගබඩා කරලා එක තැනක සෙල්ලම් කරලා ඉවරලා තියෙනවා මේවා රැක ගන්න බලනවා මෙයා අන්න ඒ අවධිය තමයි මේ ක්‍රියාකාරී සංයුක්ත ක්‍රියාකාරී චින්තන අවධිය කියන්නේ අවුරුදු 7යි 11යි මම හිතන්නේ මේ අර නිදහස් වෙලා ශිෂ්‍යත් එළියනතුරු ගෙවල් වල ඉන්න දරුවා ගැන හිතා ගන්නකො එච්චරයි සර් මට ඒක චූට්ටක් මේ ටික කියනවාද පියාජගේ සංවර්ධන අවධි 4 කිව්වනේ එතකොට උපතේ සිට අවුරුදු 2-4ද ඉන්න සර් ඔව් ඒක අර පියාගේ සංවර්ධන අවධිය තියෙනවා පියාගේ කියලා තියෙනවා හතරක් තියෙනවනේ සර් එතන. එතකොට මට අවුරුදු ගාන පොඩ්ඩක් ඒක පොඩ්ඩක් කියනවද? పూర్ව ක්‍රියාකාරී චින්තන අවධියේ උපතේ සිටම. ඒ ළමා සංවර්ධන අවධි ගැන මේ පියාජේ කියලා තියෙනවා. එතකොට එයා ඉන්ද්‍රිය චාලක අවධිය කියන්නේ ඉපදුණු තැන ඉඳලා මාස 18ත් 21ක් වෙනකම්. ළමා සංවර්ධන අවධිය දෙක නෙවෙයිද? නෑ අවුරුදු 2 කියලා තමයි තියෙන්නේ අවුරුදු 2 කියලා. ටියුට් එකේ දින අපතේ සිට අවුරුදු 2යි කියලා. 2 දක්වා. ඔව් අවුරුදු 2 දක්වා. මෙහෙම උපතේ සිට මාස 18ත් 21ක් දක්වා කියලා තියෙන්නේ. ඉතින් මාස 18ක් 21ක් කියන්නේ කීයද? දෙකකට ළඟයිනේ එතකොට. ඒකට ළඟයි. ඉතලවක ගන්න. උපතේ සිටම මේ අවුරුදු 2. ඊළඟට අනිත් එක පටන් ගන්නෙ పూర్ව ක්‍රියාකාරී 2 ඉඳලා 7. 2-7. ඔව්. 2-7. සංයුක්ත කැමති නම් 7 ඉඳලා 11 නැත්නම් 8 ඉඳන් 11. විධිමත් ක්‍රියාකාරී අතන 11 ගත්තා ගන්න මේ 7 ගත්තා නම් 11 ඉඳලා 16 එහෙම නැත්නම් 12 ඉඳන් 16. 18 කියලා කියනවා. 18 කියලා තියෙනවා. 18 වගේ මතක. 16 තමයි දීලා තියෙන්නේ මේ පියාජේගේ මේකේ තියෙන්නේ 18 කියලා ටියුට් එකේ නේද? ටියුට් එකේ 16 තියෙන්නේ. ළමා සංවර්ධන අවධිය. නෑ විධිමත් ක්‍රියාකාරී චින්තන අවධිය. විධිමත් ක්‍රියාකාරී චින්තන අවධිය 12 සිට 16 දක්වා. 2019යි 7යි 25 ටියුට් එකේ තියෙනවා මේ විදියට. සර්ලා කියන ටියුට් එක කවද්ද? මම එලෙච් එකට හිටියේ නෑ. 2020යි 2.15. 2.15 තියෙනවා අර විදියට. විධිමත් ක්‍රියාකාරී 12-18 තියෙනවා. එක්කෙනාගේම ටියුට් එක. ඉතින් මම දන්නේ නැහැ මේවා අපි ඒවා ගැලපෙන අපි මේක ලියාගෙන එතකොට 12යි 16ද 12යි 18ද 12යි 18 අතර එච්චරයි. 12යි 18 හෝ විධිමත් ක්‍රියාකාරී 18 වෙන්නේ නැහැ. 18 වෙනකොට යනවනේ දරුවා මේ ජේස්ට් විදියට යන්නේ 18න් පස්සේ. තරුණෙක් කියනවා 18 දක්වා ළමයි විදියට ගලකන්නේ. දැන් ඒක 16 දක්වා අඩු කරා නේද? ඒ ප්‍රශ්නේ වෙන්නේ නැති මෙතන ඇත්තේ සර්. මේ අලුත් අනේ මන් දන්නේ මට ඒක හිතා ගන්න බෑ. දැන් 16 දක්වා ළමා කාලය කියන එක අඩු කරලා තියෙන්නේ.
18 නේද? අනේ පුරවැසි කියලා එහෙම උගන්වන්නේ සර් 18 කියලා ළමයෙක් කියලා සලකා. 100ට වේද වෙනස් කරා. ජානක සර් 12යි 16 නේද වෙන්න ඕනේ මටත් හිතෙන්නේ. 16 තමයි මටත් හිතෙන්නේ. මොකද මේ 18 වෙනකොට 18 වෙද්දී ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. එතන මේ වැඩි කෙනෙක් විදිහට වැඩිමහලු කෙනෙක් විදිහට. සර් මේ සමාවෙන්ට 2019 ටියුට් එකේ දීලා තියෙනවා ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව අවුරුදු 18ට අඩු සෑම පුද්ගලයෙක්ම ළමයෙකු ලෙස සලකයි කියලා. ඔව්. ඕක අපේ සර් ගැසට් නිවේදනයකින් මේ ළඟදි මෑතකදී වෙනස් කරා 16ට. ලංකාවේ වෙනස් කරා. හරි බොහොම ස්තුතියි සර්. ඕක මේ ලියද්දී අපිට කියන්න ඕනේ. ඒ කියන්නේ ඒතර විවාහය කියන එක 18න් පස්සේනේ දෙන්නේ නේ. ඒක වෙනස් වෙලා ඉතින් අපි ඕක මෙහෙම කරමු. ඕක ගැටලුවක් ඇති කරගන්න ඕනේ නැහැ. අහවල් මොකද්ද සර් අපේ මේ කලින් කතා කරපු සර් කිව්වේ කවදා මොකක් අනුවද තියනවා කිව්වේ ඒක? ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව. කවදාද දිනේ කවද්ද? අපිට ලෙක්චර් එක තිබිලා තියෙන 2019 7:27. එහෙනම් ලියන්න පුළුවන් 2019ට අදාළ ළමා ප්‍රඥප්තියට අනුව මේ වයස 12 සිට 18 දක්වා තියෙනවා කියලා එච්චර. එහෙම ලියමු. ළමා ප්‍රඥප්තිය අයිතිවාසිකම් පනතට අනුව කියලා ලියමු. ඒකට අනුව නෙමෙයි අහන්නේ. ඒකට අනුව නෙමෙයි පියාජේට අහන්නේ. ඒකනේ. පියාජේ මේක ඒ වුණාට මම හිතන්නේ මේක අර අවුරුද්ද විස්තර කරද්දි සාමාන්‍යයෙන් වැදගත් වෙනවා. ඒකනේ. ඒ හිතන්න ඕනේ. ඕක මම හිතන්නේ ඕක ලෙක්චර්ස් ලටවත් හයිලයිට් වෙලා ඇති කියලා. 12න් පස්සේ කියලා දානවා නැත්තා. පසු 12 සිට මෙහෙම ලියමු එහෙනම් 12 සිට මේ එයා වැඩිහිටියෙකු ලෙස බාර ගන්න අවස්ථාව දක්වා. එච්චරනේ ළමා කාලයෙන් මෙතෙන්ට වැඩිහිටියෙක් විදියට බාර ගන්න අවස්ථාව දක්වා. එතනට යෝන් කියන එක දාන්න බැරිද? බෑනේ. 12 සිට යෝන් බෑනේ. දෙතන වෙනසක් තියෙනවනේ. එතන අර වෙන කෙනෙක් කියපු ඊට පස්සේ ඒක එනවනේ ආයු කාල මානව නව යෝන් වෙන්නේ නේද? ටීනේජ්ලානේ. එතකොට එරික් එරික්සන්ට යනවා. ඒක එතකොට එහෙම ලියන්න බෑ. එහෙම ලියන්න බෑනේ. වැඩිහිටියෙකුට පත් වෙනකන් කිව්වනම් හරි නේද? ඒකට අවුරුදු 10 ඉඳන් 20 දක්වා එරික් එරික්සන්ට අනුව ඒක යනවන්නේ මේ නව යෝන් වියට. බෑ එහෙම බෑ. එහෙම පටල ගන්න එපා. ඒක තමයි ඔය අඩුපාඩු වින්දා තමයි. ඔව් ඔය අඩුපාඩු වින්දා තමයි එරික්සන් ඕක ඉදිරිපත් කරේ මානව ආයු කාල සංවර්ධන අවධි කියලා 8ක් යනකම්. ඔය ගැටලු තියෙන හින්දා තමයි මේ එරික් එරික්සන් මේක තවත් විග්‍රහ කරලා තියෙන්නේ. මං හිතන්නේ ඒක අවුරුද්ද ගැටලු වෙනවද ඒ උත්තර ටික ලියාගන්න පුළුවන්. අපි ඊළඟ එක බලමු. ඔබ තෝරාගත් බුද්ධි සංවර්ධන අවධියට අයත් ළමයින්ට ඉගැන්වීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. ඔය එකකට අයිති ළමයෙක්ට කොහොමද බුද්ධි සංවර්ධන අවධියට අයත් ළමයින්ට ඉගැන්වීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගැන තමයි අහන්නේ. දැන් අපි ඔබ බුද්ධි සංවර්ධන අවධිය සංයුක්ත ක්‍රියාකාරී චින්තන අවධිය අපි ඒකනේ කතා කරේ. ඒකේ බුද්ධි සංවර්ධනය වෙනවා නම් දැන් බහුවිධ කාර්යවලනේ දරුවෝ නිරත වෙන්නේ. එතකොට ඒවට උදව් වෙන විදිහට තමයි එක එක කාර්යයන් සඳහා නිරත වෙන විදිහට විෂය නිර්දේශත් මේවා කරනකොට අර එකම එක යන්නේ නැතුව පීරියඩ් විදිහට කඩලා එහෙම නැත්නම් විෂයන් මාරු කරලා විවිධ විෂයන් මේ නිර්දේශයට දාලා දරුවන්ට විවිධ ගුරුවරු මාරු වෙවි කාලච්ඡේද වලට උගන්වන්න ඕන. ඒත් එක්කම විද්‍යාව එතකොට අර තර්ක කරලා ගණිතය ඒ වාගේ ඒවා මේ චින්තනයේ මෙහෙවන තාර්කික චින්තනයේ මෙහෙවන මේ විෂයන් අපි විවිධ ක්‍රම යොදාගෙන එක්කෝ ආධාරක ඉගෙනුම් ආධාරක එහෙම නැත්නම් ඉගැන්වීමේ රටා වෙනස් කරලා තාර්කිකව දරුවට බුද්ධිය ලැබෙන විදිහට එහෙම නැත්නම් මොනවද බුද්ධි සංවර්ධනය වෙන විදිහට උගන්වන්න ඕන. අනිත් එක මේ චින්තනය මෙහෙවන එයා තුල කොහොමද මෙයා මෙහෙම කිව්වට මේ සංකල්පය මේකට භාවිතා වෙන්නේ මේක කොහොමද මෙතෙන්ට එන්නේ මේක හරිද මෙයා කිව්වා අර ඒ විදිහට මේ අර ආත්ම කේන්ද්‍රීය බවින් මිදිලා මෙයා තාර්කික පැත්තට යනවා කිව්වනේ චින්තනය මෙහෙවනවා කිව්වනේ එතකොට උගන්වුවන් පස්සේ එයාට
ඇත්තද මේක? කොහොමද මේක? තවදුරටත් ඒ කරුණ ඔස්සේ හඹා යන්න බුද්ධි කලම්බන ඇති වෙන විදිහට දරුවට උගන්වන්න ඕන. ඔන්න ඔය වාගේ ඒව නේද ඔකේ කරන්න ඕන. සංයුක්ත සර් මේ ප්‍රශ්නෙට මේ හෝවාර්ඩ් ගාඩිනර්ගේ අර මේ බුද්ධි සංවර්ධන න්‍යාය තියෙන කරුණ ටික ගත් හැකි නේද? ඒකේ තියෙනවා අර සංගීත රිද්මයානුකූලව බුද්ධිය වර්ධනය කරන්න තාර්කික ගණිත. හැබැයි ඒකම ලියන්න නැතු මොකද පියාජේගේ එකනේ ඒකෙන් යමක් අරගෙන ලියන්න පුළුවන් සර්. සර්ද අපේ හමුදුරුදු මන්දා මේ ලියන්න පුළුවන් ඒකෙන් ගන්න පුළුවන්. ඔව් අපිට ඒ කියන්නේ ඉගෙනුම් එකම ඉගෙනුම් ක්‍රමයට උදාසීන විදියට උගන්වන්න නැතුව විවිධ ක්‍රමවේද භාවිත කරනවා. සංගීත මේ රිද්මයානුකූල මේවා එකක්. එහෙම නැත්නම් ප්‍රායෝගික ක්‍රියාකාරකම් වැඩි කරලා දරුවගේ මනසේ ඒක ගණිත ගැටලු විසඳන්න දෙන්න පුළුවන්. එහෙම මේවා තමයි වකම. වාචික පරීක්ෂණ නේද? ඔව් අර ඒ ටික එකතු කරන්න. හැබැයි අරකම කොපි වෙන්නේ නැතුව ලියන්න. ඒක අහුණු ගමන් ඒක කියලා වැරදි දාන්න ඉඩ තියෙනවා. මෙතන අහන්නේ මේ පියාජේට අනුව මේක ලියන්න එපා. දැන් ඕක කෙනෙක් ලිව්වා නම් මේ විධිමත් ක්‍රියාකාරී අවධියට අර ශරීරය සහ මානසිකව දෙපැත්තම මේ වර්ධනය ශීඝ්‍රව සිද්ධ වෙන අවධියනේ. එතකොට වෙන වෙන දෘෂ්ටි කෝණ වලින් බලනවා. ඒ විදිහට අපිට දැන් සංයුක්ත දේවල් වලින් බැහැරව වියුක්ත දේවල් චින්තනයේ යොදනවා. ආත්ම කේන්ද්‍රීය බවින් මිදිලා සමාජ කේන්ද්‍රීය වෙන්න බලනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන එහෙම හොඳට ඒක කියන්න පුළුවන්. මේ බුද්ධි වර්ධනයේ උපරිම තත්ත්වයටපත් වෙනවනේ. එතකොට දරුවට ගොඩාක් බුද්ධි කලම්බන දිදී බුද්ධි වර්ධනයේදී වහල් වෙන විදිහට වැඩ කරන්න. තාර්කික හැකියාව තියෙන හින්දා තාර්කික විදිහට දරුවට හිතලා උත්තරයක් පිළිතුරක් ගොඩනගා ගන්න අපි ඉස්සරලාම මොනවාද උත්තර ටික දීලා ප්‍රශ්න හදන්න දරුවට දෙන්න පුළුවන්. ඒ විදිහ ක්‍රමවේද. එහෙම නැත්නම් දරුවා තර්ක කරලා මේක කොහොමද මෙහෙම වෙන්නේ? අන්න ඒ වගේ එකක් බලන්න පුළුවන්. ඊට පස්සේ ඒ ගැන තමයි ටිකක් ඉතින් ලියන්න වෙන්නේ. එක්කෙනෙක් විධිමත් ක්‍රියාකාරී චින්තන ලිව්වා නම් එහෙම ලියන්න වෙන්නේ. එහෙම නැත්නම් අනිත් එක ලිව්වා නම් අපිට මේ සංයුක්ත ක්‍රියාකාරී ලිව්වා නම් අර විදියට බහුවිධ කාර්යවල නිරත වෙන එක ගැන ලියන්න. තාර්කික චින්තනය, ආත්ම කේන්ද්‍රීය භාවයෙන් මිදලා චින්තනයේ මෙහෙවන එක ගැන ලියන්න. තව ඒ ලබාගත් දැනුම පාඩම් කරලා වනපොත් කරලා එහෙම නැත්නම් භාවිතයට යොදවලා එයා සංරක්ෂණය කරගන්නවා කියන එකත් අපිට දෙන්න පුළුවන්. එතකොට ඒ විදියට පාඩම් කරන විදියට අපිට මාසික පරීක්ෂණ වාර විභාග ඒවා තියන්න පුළුවන්. එයාගේ දැනුම උරඟා බලන්න. මෙයා මේවා ලබාගෙනද කියලා මේ මොනවද සාධන මට්ටම් ලබාගෙනද කියලා අපිට බලන්න පුළුවන්. එතකොට ඒවා මේ දිගටම අඛණ්ඩව කරගෙන යන්න පුළුවන් ගුරුවරු විදියට අපිට. එතකොට මෙයාට උදේ රැස්වීමේ කතාවක් හරි මොකක් හරි දීලා ඒ විශේෂ සංකල්පයක් මොකක් හරි ඔය පුරවැසි අධ්‍යයනයට අදාළව විද්‍යාවට අදාළව විද්‍යා දිනේදී මොන හරි ඒ වගේ දීලා එයාගේ දැනුම කොහොමද කියලා බලන්න පුළුවන්. ඒ වගේ දේවල්. අභියෝගතා පරීක්ෂණ වලට දරුවන් ඉදිරිපත් කරලා බලන්න පුළුවන්. මට හිතෙන විදිහට මිස්ලාගේ අදහස අපේ හාමුදුරුවෝ එහෙම නැද්ද? පොඩි හාමුදුරුවෝ සර් මේ කතා කරපු ටික ඇත්තම ප්‍රමාණවත් ඒ ප්‍රශ්නෙට. මේ වාගේ නේද අපිට ලියන්න වෙන්නේ උතන. ඒ තුල උත්තරයක් කොට නැගීමනේ අපිට කරන්න වෙන්නේ. අර අරකේ තාර්කික බව අර අටේ තියෙනවනේ ඒක. අතනක් තියෙනවා සංගීතමය විදියට භාෂාමය හැකියාව මේවා වෙන්න. මම හිතන්නේ මේකට ලොකු අයිඩියා එකක් ගන්න පුළුවන් අර බුද්ධි කියන අර නෝට් එක පොඩ්ඩක් ගියව ගත්තොත් බහුවිධ බුද්ධිය කියන්නේ බහුවිධ බුද්ධිය. මේක අහලා තියෙනවා සර් මේ එහෙම ප්‍රශ්නිකුත් අහලා ළමයෙකුගේ බහුවිධ බුද්ධි පරීක්ෂණය කරන්නේ කෙසේද කියන එක. බහුවිධ බුද්ධිය කරන්නේ. බහුවිධ බුද්ධිය කියන්නේ මොකද්ද කොහොමද කරන්නේ? එච්චරයි. කරන්නේ. ඒ ප්‍රශ්නයක් දීලා තියෙනවානේ. දැන් මෙතන ප්‍රශ්නෙට මම හිතන්නේ උත්තරේ සමානවත් නෙයි. ඔව්. අපේ සර් මේ බුද්ධිය කියන්නේ මොකද්ද මට කියන්න? අපේ සර් මිස්ලා හරි කමන්නේ බුද්ධිය කියන්නේ මොකද්ද කියලා කියන්නකෝ. ඔයාලා හිතාගෙන ඉන්න. ඇත්තටම බුද්ධිය කියන්නේ පුද්ගලයා තුළ තියෙන හැකියාව. තර්කණය නේද? විනිශ්චය අවබෝධය කියන කාරණානේ. ඔව් ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ආපුවම ඒක විසඳන්න එයා තුළ මොකද තියෙන හැකියාව.
ඒක මොන විදියට තාර්කිකව වෙන්න පුළුවන් තාර්කිකව එහෙම නැත්නම් ඕන විදියකට වෙන්න පුළුවන් විනිශ්චය අවබෝධය ඔව් විද්‍යාව හැඟීම සාර ධර්ම වෙන්න පුළුවන් ඒක හින්දා අපි පොඩ්ඩි කාලේ ඉඳලම මිනිහාගේ අර එයාට ආවේනික වූ බුද්ධි ක්ෂේත්‍රය අඳුනගෙන ඒක සංවර්ධනය කරන්න තමයි අපිට තියෙන්නේ. ගුරුවරයෙක් විදිහට අපිට තියෙන කාර්යභාරය දරුවන්ගේ බුද්ධිය සංවර්ධනය කියන්නේ අපි අඳුන ගන්න ඕන එයාගේ මොන මට්ටමේද එයා ඉන්නේ කියලා. ඕක තමයි අපිට කරන්න බැරිම දේ. අපි අතින් ගිලිහෙන දේ. දරුවා කවුද කියලා අපි අඳුනගෙන ඒ දරුවා ඉන්නේ මට්ටම කොතනද? එයාගේ සමාජ වටපිටාව මේ අපේ ඉගෙනගත්ත සිද්ධාන්ත ටික පොඩ්ඩක් එතෙන්ට දාගන්නකො. එතකොට දරුවාගේ බුද්ධිය අඳුනගෙන එතන ඉඳලා දශමයක් හරි ඉහළට උත්තර ලැබීම තමයි ගුරුවරයෙක් විදිහට අපේ හැබැයි සිලබස් එකට සීමා වෙලා ඕක කරන්න අමාරුයි මම දකින්න විදියට. නෑ අපේ ඉස්කෝලේ ඉන්න සර් මේ හොඳම දේ තමයි මේ ඉංග්‍රීසි සර් කෙනෙක් මෙයා මේ ඉස්කෝලේ උගන්වන එකේ ළමයින්ට ලොකු ප්‍රමාණයක් ඉංග්‍රීසි මේ ඒ සාමාර්ථ වලට යන්න බෑ. මෙයා දෙන්නේ ජීවිතේට ඉංග්‍රීසි. English for life. මෙයා දෙන්නේ හැබැයි කැම්පස් කියදාට එයා ඒ අර දරුවා ඉදිරියෙන්ම ඉන්නවා ඉංග්‍රීසි අල්ලගෙන තියෙනවා. ටෙන්සස් ටික කරලා අදාළ විදියට ඒ යන විදියට බොහොම ලස්සනට යනවා. පොත නෙමෙයි කරන්නේ. එයා කරන්නේ ජීවිතේට ඉංග්‍රීසි. මම හිතනවා ඒක තමයි හරි කියලා. පෙළ පොතේ යන විදියට ගියාපුවම ඌට එළියට ගියාපුවම කැම්පස් ගියාම ඉංග්‍රීසි අකුරක්වත් බෑ. හැබැයි ඒක කාලේ ඇටියට ඉතින් එහෙම ජීවිතේට දෙනවා අඩුයි. විභාගෙට අගට කරන්නේ හැමදේම. ඒ වුණාට අපි පාඩම කරලා ඉවරලා අපේ සර් විනාඩි 5ක්වත් ජීවිතේට අත්දැකීම් දෙන්න. හැම පාඩමේම ජීවිතේට දෙන්න අත්දැකීම් තියෙනවා. හොඳට හිතලා බලන්නකො අපි කරන ඕනම විෂයක තියෙනවා. හැම එකෙම ජීවිතේට අත්දැකීම්. දැන් ඔය පරිසරය ගත්තාම ඔය එක එක මේවා පරිසර දූෂණය, පරිසර විනාශය කරගෙන දරුවනේ අපි gedara ද්‍රව්‍ය ටික, gedara පොලිතින් ටික, gedara මේ විදියට බෝතල් ටික මෙහෙම කරන්න, මෙහෙම කරන්න කියලා එක විනාඩි 5ක් කිව්වොත් එහෙම දරුවෝ ඒක අහනවා පුදුම විදියට. ඒ චුට්ටක් බලන්නකො. මම මානව ශාස්ත්‍ර විෂයන් උගන්වද්දී ඒක දෙන්න පුළුවන් ගණිතය විද්‍යාව කරද්දී එහෙම පුළුවන්ද? ගණිතය විද්‍යාවෙත් යමක් කරන්න පුළුවන්. දැන් හිතන්නකො වර්ගඵලය ඉඩමක ප්‍රමාණය හොයන හැටි දරුවන්ට කියලා දෙන්න බැයිද? මුළු පරස්සර ගන්න. හිතන්නකො කසාද බැඳලා ගෙදරක් හදාන දරමඩුවක් හදනවා. මේ දරමඩුවේ කණු හතරේ මුළු පරස්සරලා මේක හිටව ගන්න හැටි කියලා දෙන්න බැයිද අපිට ජීවිතේට? ඇයි බැරි? පුළුවන්. කෙනෙකුට මේක මෙච්චරක් බෙදෙනවා. තව කෙනෙකුට මෙච්චරක් බෙදෙනවා. මේ දෙන්න අතර මෙච්චරක් බෙදෙනවා. මේ දරුවෝ අතර දේපල බෙදෙන එක ගැන මේ අනුපාතික විදියට මෙහෙම කරන්න පුළුවන් කියලායි අපිට කියලා දෙන්න බැරි. අපෝ ඕන දෙයක් පුළුවන් සර්. ගුරුවරයාද නිර්මාණශීලී වෙන්න ඕන, ක්‍රියේටිව් වෙන්න ඕනේ. ක්‍රියේටිව් වෙන්න ඕන. අපිට ඕන එකක් කරන්න පුළුවන්. අපි ක්‍රියේටිව් වෙන්න ඕන. දරුවට අනිවාර්යයෙන්ම මගේ නම් ඉල්ලීම විනාඩි 5ක් ක්‍රියේටිව් චින්තනයක් ඇති කරගන්න. දරුවට එහෙම කරන්න දෙන්න ඕනේ. එහෙම නැත්තම් එහෙම කියන්නම දෙයක් නැත්තම් අද මගේ පාඩමේ මේ මම ඉගන්නපු ස්වරූපය ඔයාලා කොහොමද දකින්නේ කියලා අහන්නකො. පහුවදාට ඒ අඩුපාඩු හදාන සුපිරියට ගිහිල්ලා උගන්වන්න පුළුවන්. මගේ අද මොනවද අඩුපාඩු ඔයාලා දැක්කේ? මගේ හොඳ දකින්න එපා. මට වැරදුණු තැන. දැන් දරුවෙක් විභාගෙ ලියලා පෙල්ලුනොත් ඒ දරුවා වැරදුණු තැන කොහෙද කියලා හොයලා දෙවනි සැරේට එයාව ලෑස්ති කරන්න. එයා පාස් වෙන්නේ නැද්ද බලන්න. ඔයාට කොතනද වැරදුනේ? එතන බලන්න. දැන් මේ සැරේ ළමෙක් මේ මෙඩිකල් යන ළමෙක් අපේ පැත්තේ හිටියා. එයා ෆේල් වුණා. මේ ජීව විද්‍යාව මේ F එකක් තියෙන්නේ. රයිට් මම ගෙදර ආයේ බයිනවා. මම ගියා. මම ගිහිල්ලා ළමයා චුට්ටක් පැත්තකට ගත්තා. මම අරගෙන කිව්වේ පුතේ උඹට වැරදුණු තැන. මම ඔන්ලයින් වලට ෆෝන් එක ගෙනාවා. ඉතින් යාළුවෝ මේවා වුණා. මම chat කරා. මෙහෙම එකක් වුණා. ඒක මං කිව්වා රයිට් හරි. මොකක් හරි නෝට් එකක් ඕනනේ විභාගෙට යන්න. එක්කෝ ඒක පාසල් ගුරුවරයාට පුළුවන්, ටියුෂන් ගුරුවරයාට පුළුවන්. මේ මැත්තේම ගියොත් එක නෝට් එක නෝට් එක දැන් ටියුෂන් වල කරන්නේ ටියුෂන් වලින් මොන ගුරුවරයාටවත් බෑ දරුවෙක් කැම්පස් යවන්න. මම ඒක වගකීමෙන් කියනවා. එහෙම නෙමෙයි වෙන්න ඕන. ගුරුවරයා ඉස්කෝල ගුරුවරයාට හරි ටියුෂන් ගුරුවරයා හරි කවුරු හරි තෝරගන්නවා වැඩියෙන් කවර් වෙන කෙනාගේ නෝට් පොත අරගෙන. ඊට පස්සේ දරුවා කරන්න ඕන අවුරුදු 10කවත් මාකින් ස්කීම් ගන්න ඕන දෙපාර්තමේන්තුවේ. ඒවා අරගෙන ගුරුවරයා ටියුෂන් ගුරුවරයා හෝ ඉස්කෝල ගුරුවරයා කරුණු 5 උගන්ලා තියෙනවා. උසස් පෙළ මට්ටමට බලනවා කරුණු 10ක්. එතකොට අපි කරන්න ඕන මාකින් ස්කීම් එකේ 2015 මොකක්ද ඇවිල්ලා මේ අපි දැන් මේ කරන එක. අපි මේ අදාළ තැන්වල මේ පොතේ හැම තැනම මේ ලියාගන්නේ දැන්. පොතේ කිසිම තැනක් ඉඩ තියෙන්න බෑ. අරකේ කරුණු 5යි නම් ඒ කියන්නේ ජලයේ ජීවේ පැවැත්මට ජලයේ වැදගත්කම් 5යි නම් ගුරුවරයා උගන්ලා තියෙන්නේ.
2015 මාකින් ස්කීම් එකේ තව 3ක් අමතරව තියෙනවා. ඒ 3 ලියා ගන්නවා. 18 තව 2ක් තියෙනවා. ඒ 2ක් ලියා ගන්නවා. මෙහෙම ගියාපුවම ප්‍රශ්න පත්‍ර 10ක් කරනකොට අපි ළඟ කරුණු 20ක් තියෙනවා. හැබැයි උසස් පෙළ අහන්නේ කරුණු 10යි. ඔය 20න් ඔය 20ම හැබැයි අපිට හරියටම තිබුණොත් හරියටම හරි අනිවාර්යෙන්ම එයාට කැම්පස් යන්නම පුළුවන් ඉහළින්. ඒ 20න් 15ක් හරි ගියොත් අර මිනිස්සයා ඉහළින්ම කැම්පස් යනවා. ඕක තමයි ක්‍රමය. උසස් පෙළ ළමයින්ට දෙන්න ඕන ඔන්න ඕක. සිද්ධාන්තේ ඔළුවේ තියාගෙන ඒ ටික බලාගෙන ඒකේ අඩුපාඩු ටික අනිත් ටිකෙන් හදාගෙන